right අපි පාඩම පටන් ගමු lesson එක පටන් ගමු මතකද අද අපේ දෙවෙනි දවස today is second day last week we have sent you all two lessons and this week another two lessons altogether four lessons that now you have දැන්ට ඔයගොල්ලෝ ගාව lessons හතරක් තියෙනවා ගිය සතියේ දෙකක් කෙවුවා මේ සතියේ දෙකක් කෙවුවා නමුත් අපි order එක පොඩ්ඩක් අපි එහෙම කරගෙන අපි ඒක අවශ්‍ය විදිහට වෙනස් කරනවා right දැන් මම ගිය සතියේ පටන් ගත්තා හැඳින්වීමත් එක්ක ඒ ටික මම කරගෙන ආවා. ඕගොල්ලන්ට මතක ඇති මම හිතන්නේ ගිය සති ක්ලාස් එකේ හිටපු අයට මතක ඇති. දැන් ඉන්නවා 44 ජොයින් වෙලා. ගිය සති ක්ලාස් එකේ හිටපු අයට මතක ඇති මම මූලික concepts තුනක් ඕගොල්ලන්ට පැහැදිලි කරා. මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය. ඒවා මොනවද කියලා මම පැහැදිලි කරා. සහ ඒ වගේ තියෙන වැදගත්කම අපි මේ පාඩම් මාලාව අතරතුරම විටින් විට ඒවා ගැන අපි සාකච්ඡා කරනවා. මූලික දේ මොනවද කියන අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම තව සංකල්පයක් ගොල්ලන්ට පැහැදිලි කරා ඕනම ආයතනයක සංවිධානයක රටකට වැදගත් වෙන තවත් සංකල්ප තුනක් දැනුම විනය සහ කළමනාකරණය. ඒ ගැනත් මම කෙටියෙන් පැහැදිලි කරා. සහ ඊට පස්සේ මම අනික් දේවල් පැහැදිලි කරමින් ගියා. එතකොට ඒ ගිය සතියේ පටන් ගත්තේ ඒ විදිහට. right? එතකොට දැන් අපිට මෙන්න මේ lessons දෙක මේක එවලා තියෙනවා මේ for this week and this one also for this week. එතකොට මේක මේ හැඳින්වීම මේක තමයි අපි කතා කරේ ගිය සතියේ. ඊට මේක අපි මතක තියාගන්න මෙන්න මේ පාඩම කොටස් සුරකුම්පත් වෙළඳපොළ සේවාවන්. මේක ගිය සතියේ මම එව්වේ ඕගොල්ලන්ට lessons දෙකෙන් එකක්. නමුත් මතක තියාගන්න ළමයි කොටස් වෙළඳපොළ සම්බන්ධ තව පාඩම් දෙකක් තියෙනවා අපිට ඉස්සරහට කරන්න. ඒ දෙකත් එක්කම එකට කරන්න මම මේක දැන් සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මට අමතක වෙන්නේ නැහැ මට මතක් වෙනවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ කොටස් වෙළඳපොළ සම්බන්ධ පාඩමට තව පාඩම් දෙකක් ඉදිරි කාලේ සම්බන්ධ කරන්න තියෙනවා. ඒ දෙකත් එක්කම මම එකට කතා කරන්න ඒක පසුවට සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක අපි පසුව සාකච්ඡා කරන බව මතක තියාගන්න. ඒතර අපි හැඳින්වීමෙන් පටන් ගන්න අනික් lessons දෙකට අද යන්න පුළුවන් අපිට සාකච්ඡාව ගෙනියන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපි මේක පටන් ගමු. දැන් එහෙනම් තේරුම් ගන්න මෙන්න මේ lesson එක මම දැන් අද සාකච්ඡා කරන්නේ නැහැ. ඒක තව lessons දෙකක් එක ඉදිරි කාලේ සාකච්ඡා කරනවා. මෙන්න මේකත් අපිට අද කතා කරන්න තියෙනවා. බැංකුව මේක තමයි පටන් ගන්න තියෙන්නේ අපිට. ඊළඟට මෙන්න මේ දෙකත් අද වෙලා තිබුණොත් මේක ඉවර කරලා අපිට පටන් ගන්න පුළුවන්. අපි මෙන්න මේ හඳුනා ගැනීම බැංකුව වල මූල්‍ය කටයුතු හඳුනා ගැනීම අපි ටික දුරක් සාකච්ඡා කළා මතක ඇති ඔයගොල්ලන්ට. මම හිතන්නේ මේ හැඳින්වීම අපි කතා කළා. ඊළඟට ඒ සමගම අපි ඉදිරියට සාකච්ඡා කරගෙන ගියා මේ විෂය පත්‍රයේ සඳහන් ශ්‍රේෂ්ඨයන් මොනවද කියලා මූල්‍ය පද්ධතිය ගැන අපි කතා කරා ඊළඟට බැංකු රුණ මූල්‍ය ව්‍යාපාරවල මෙන්න මේ ඒ වගේ වර්ගීකරණයක් සමස්ත මූල්‍ය ක්‍රමයේ තියෙන වර්ගීකරණයක් right අපි කැටගරිස් හතරකට කඩලා කතා කරා මේ ටේබල් එකත් එක්ක ඒකේ අලුත් දත්ත මම ඔයගලන්ට ඉදිරි කාලේ ලැබෙන්න සලස්නවා කියලා මම ගිය සතියේ කිව්ව මතක ඇති දත්ත ගැන වැඩි කලබල වෙනවා මට මේ ස්ට්‍රක්චර් එක තමයි කියන්න ඕනකම තිබ්බේ ඒතර මූල්‍යායතන වල ක්‍රියාකාරකම් වලට අදාළ අනපනත් නීති අපි කතා කරා මේක කිව්වම මේ විදිහට අපිට මතක් වෙනවා කියලා මම මේ දේවල් කතා කරා right එතකොට මේ විදිහට මූල්‍යායතන නියාමනය හා කළමනාකරණය කිරීමේ වැදගත් වෙන මූලික අනපනත් කීපයක් තියෙනවා මෙතන කීපයක් තියෙනවා ඇත්තටම මීට වඩා තව තියෙනවා නමුත් අපි ඔයගලන්ට වැදගත් වෙන විශේෂ වැදගත්කමක් දරන අනපනත් කීපයක් විතර පමණයි මෙතන සඳහන් කරලා තියෙන්නේ මේවත් අපි ඉදිරි කාලේ අපිට ඉඩ ලැබෙන විදිහට මේ කල්බදු පනත මුදල් ව්‍යාපාර පනත 2011 42 2056 ඒ වගේම මූල්‍ය සමාගම් පාලන පනත කියන පරණ පනත ඊළඟට ණයාප සොයා කර ගැනීම විශේෂ විධාන පනත ඊළඟට බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය කරන විශේෂ විධාන පනත මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත පාරිභෝගික ණය පනත ආදී අපේ මේ පාඩම් මාලාවට මේ විෂයට අදාළ වන ප්‍රමුඛ ලෙසම අදාළ වන නීති අනපනත් ගැන අපි වැඩිපුර සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා ඉදිරියේ ඒවා පාඩම් වල තනින් තන සඳහන් වෙනවා ඊට පස්සේ අපිට ඊළඟට වැදගත්කමක් ගන්නේ 1949 අංක 54 දරන මුදල් නීති පනත මම මේ හරිය කතා කරන්න පටන් ගත්තද මට කියන්න ළමයි මට පොඩ්ඩක් මතක් කරන්න මේ මුදල් නීති පනත හරිය සාකච්ඡා කරන්න පටන් ගත්තද මම ඒ හරිය පාස් කරලා සාකච්ඡා කරාද කවුරු රෙස්පොන්ස් කරන්න පොඩ්ඩක් මුදල් නීති පන්ත හරිය මම සාකච්ඡා කරාද
කවුරුයි රෙස්පොන්ස් කරන්නේ? මුදල් නීති පන්ත මහ බැංකුව පිටවන මොන්ට්‍රියල් ඇක්ට් එක ගැන මම බ්‍රීෆ් ඩිස්කෂන් එකක් කරාද? no right okay right හරි අපි එතනට යමු. එහරින් පටන් ගමු අපි. හරි අපි බලමු 1949 අංක 54 දරන මුදල් නීති පනත. ඒ කියන්නේ මොනිටරි ලෝ ඇක්ට්. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවීම සඳහා මුළු නීතිමය පදනම තමයි මේකෙන් ලැබිලා තියෙන්නේ. මෙම් පන්ත මගින් ලංකාවේ මධ්‍යම බැංකුව නැතොත් සෙන්ට්‍රල් බැංක් ඔෆ් සිලෝන්. ඒ කාලේ සෙන්ට්‍රල් බැංක් ඔෆ් සිලෝන්. දැන් සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා. දැන් රටේ නම වෙනස් වෙලානේ. සෙන්ට්‍රල් බැංක් ඔෆ් සිලෝන්. පිහිටවනු ලැබුව අතර මේ මගින් ලංකාවේ දේශපාලන නිදහසෙන් පසු ආර්ථික කටයුතු මෙන්ම මුදල් හා බැංකු ක්‍රමය ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් අතර මුදල් නීති පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ අර්ථ ශාස්ත්‍රඥ ජෝන් එක්ස්ටර් මහතා පත් කරනු ලැබුව අතර ලංකා මධ්‍ය බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වූයේද ඒ මහතායි. ඒතර මේකේ අපි පොඩි හැඳින්වීමක් කරනවා. මහා බැංකුව ආරම්භ කරන්න මුල් වෙච්ච පනත මොකද්ද? ඒ පනත ඩ්‍රාෆ්ට් කළේ ඒක නිර්මාණය කළේ කවුද? ඇමරිකන් ෆෙඩරල් සංචිත බැංකුවේ ඉකොනොමිස් කෙනෙක්. එයාගේ නම මොකද්ද? එයා තමයි ලංකාවේ සෙන්ට්‍රල් බැංකුවේ ප්‍රථම අධිපතිවරයා හැටියට පත් උනේ. ඊට පස්ව ලංකාවේ අය වෙනත් අය අධිපතිවරයා හැටියට පත් වෙලා තියෙනවා. නමුත් ප්‍රථම අධිපතිවරයා ඒ හැඳින්වීම තමයි ඒ හරි තියෙන්නේ. එතකොට ඊට පස්සේ නිදහසින් පසු ළඟා කරගත් මූල්‍ය හා බැංකු ක්‍රමයේ ජයග්‍රහණයක්. නිදහසින් පසු ඒ කියන්නේ 1948 අපේ නිදහස හම්බුනේ. ඉන් පස්සේ අපි ලබාගත් ළඟා කරගත් මූල්‍ය හා බැංකු ක්‍රමයේ ජයග්‍රහණයන් පසුපස ශ්‍රී ලංකා මහ බැංකුව පෙරමුණ ගත් අතර වසර 2002 වන විට ලෝක ආර්ථිකයේ බැංකු හා මූල්‍ය ක්‍රමයේ ඇති වූ නව ප්‍රවණතාවය හේතු කොටගෙන මහ බැංකුවේ මූලික අරමුණු නැවත හඳුනා ගැනීමේ අවශ්‍යතාවයත් අවශ්‍ය වූ බැවින් 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනත වැදගත්කමක් හිමි කර ගන්නවා. එම සංශෝධන පනත මහ බැංකුව පිහිටුවීම සහ එහි අරමුණ මෙසේ විස්තර කරනු ලබයි. ඒ කියන්නේ මේ සංශෝධන පනතින් මූලික පනත තමයි 1948 පනත මුදල් නීති පනත 2002 මේ වැදගත් සංශෝධනයක් කරා. එකෙන් නැවත අරමුණු හඳුනාගත්තා මෙන්න මේ විදිහට. මොනවාද? ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය හා ගෙවීම් ක්‍රමය පරිපාලනය කරනවා අංශ කිහිපයක්. ශ්‍රී ලංකාවේ මුදල් සම්බන්ධව මූල්‍ය හා ගෙවීම් ක්‍රමය monetary and payment system and money in Sri Lanka. ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය හා ගෙවීම් ක්‍රමය පරිපාලනය කිරීම, අධීක්ෂණය කිරීම සහ විධිමත් කිරීම සඳහා වගකිව යුතු අධිකාරියක් වශයෙන් ඔතොරිටි එකක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ ආයතනයක් මෙයින් පිහිටවනු ලබන අතර මේ පනතේ වෙනත් විධිවිධානවලට හානියක් නොමැතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්පත් සංවර්ධනය කිරීම. ලංකා ඔන්න මූලික අරමුණ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්පත් production resources සංවර්ධනය කිරීම, දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීමේ අදහසින් අන්නේ මූලික අරමුණින් මූලික අදහසින් පහත සඳහන් අරමුණු මෙන්න මේ අරමුණු. ඒ අනුව මෙන්න මේ පහත අරමුණු දෙක මොකද්ද? ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. මෙන්න මේ මූලික මුඛ්‍ය අරමුණු දෙක ළඟා කර ගැනීම තමයි මහ බැංකුවේ අද වෙන විට 2002 සංශෝධනයේ පස්සේ ඇති කරලා තියෙන ප්‍රධානම අරමුණු දෙක. අපිට එතකොට මහ බැංකුවට ළඟා කර ගැනීම ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. එතකොට මේ පනතින් බලය දෙනු ලැබ ඇති ක්‍රියාමාර්ග මගින් හැකිතාක් දුරට ළඟා කර ගැනීමේ කාර්යභාරය මහ බැංකුව වෙත මෙයින් පවරනු ලැබේ. ඒ කියන්නේ හැකිතාක් දුරට මේ අරමුණු ඉෂ්ට කරගන්න මහ බැංකුව ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය බලය මේ 2002 මේ මුදල් නීති පන්තර ගෙනාව මේ සංශෝධනය මගින් මේ අරමුණු නැවත හඳුනා ගැනීම මගින් ලබා දීලා තියෙන බව ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. මීට අමතරව මෙම සංශෝධනය මගින් මුදල් මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 3 සිට 5 දක්වා ඉහළ දැමීම, මුදල් සැපයීම යන යෙදුම අර්ථ නිරූපණය, ගෙවීම් සහ බේරුම් කිරීමේ ක්‍රමය, ඒ කියන්නේ payment and settlement system. ඒ කියන්නේ අපිට වෙනම පාඩමක් ඉදිරි කාලේ අපි සාකච්ඡා කරනවා payment and settlement system වල. ඔයගොල්ලෝ මේ විෂය යටතේ අපි සාකච්ඡා කරනවා. වාණිජ්‍ය බැංකුවල සහ නියමිත මූල්‍ය ආයතන වල සංචිත විධිමත් කිරීමට අදාළ විධිදාන පනවනු ලැබිය. ඒ කියන්නේ ඒ වගේ සංචිත ප්‍රාග්ධනය අනිකුත් විධාන අපිට ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ද්‍රවශීලවත්කම් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් රාශියක් තියෙනවා. අපි ඒවායින් වැදගත් කාරණා ඒවා විධාන කීපයකුත් ඉදිරි පාඩම් වල අපි කතා කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ විෂය වන බැංකු නොවන මූල්‍ය ආයතන වලට අදාළව.
ඒ වගේම බැංකු වලට අදාළවත් එවැනි විධාන පවතිනවා. නමුත් අපේ විෂය බැංකු නොවන මූල්‍ය ආයතන නිසා ඒ සඳහා අදාළ වන්නා වූ ඒ විධාන නියෝග අපි අපේ අදාළ පමණට අපි කතා කරනවා. එතකොට මේ සම්බන්ධ වැඩිදුර කියවන්න ඕන නම් මේ සංශෝධනය ගැන 2010 මහා බැංකු වාර්ෂික වාර්තාව අපේ ලයිබ්‍රරි එකේ තියෙනවා. නැත්නම් ඔයගොල්ලෝ බැංකු වල ලයිබ්‍රරි එකක් තියෙනවා නම් ඒවෙන් ගිහිල්ලා බලන්න. 2010 මහා බැංකු වාර්ෂික වාර්තාවේ විශේෂ සටහන කියවන්න විශේෂ බොක්ස් ලෙටර් එකක් තියෙනවා මේ සම්බන්ධ. රයිට්. ඒක තමයි අපි මහා බැංකුව සම්බන්ධයෙන් මේ දැනට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන ප්‍රමාණය. රයිට්. මොනවද මේ විෂය සම්බන්ධයෙන් අපි කතා කරන්න පටන් ගත්තා විතරයි තාම. එතන මේ කතා කරන් යනකොට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා මහා බැංකුව ගැනත් මහා බැංකුව පිටුමේ අරමුණ ගැනත් මහා බැංකුව මොන නීතිමය පදනමින්ද පිටවෙවි කියන එකත් ඔය 2002 කියන වැදගත් සංශෝධනය ගැනත් යම් ප්‍රමාණයක් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අවශ්‍යයි. ඒතර ඒ පදනම මත ඉඳගෙන තමයි අපි ඉදිරි පාඩම් සාකච්ඡා කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න මේ IABF ඉවර කළා DABF ඩිප්ලෝමා ස්ටේජ් එකට යනකොට ඔයගොල්ලන්ට මහා බැංකුව මොනිටරි ඉකොනොමික්ස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. දැන් මේ ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක් තියෙනවා මහා බැංකුව කියලා. මහා බැංකු කාර්යයන්. ඒතකොට ඒවා කැමති නම් ඒක තෝරගන්න පුළුවන්. මොනිටරි ඉකොනොමික්ස් වල තව දුරටත් දීර්ඝව මුදල් සැපයීම ගැන, මිල තීරණය වීම ගැන, ඒ වගේම රටේ ආර්ථිකයේ හැසිරීමට කොහොමද දායක වෙන්නේ කියන එක ගැන ඒ ආදී කාරණා දීර්ඝව එම විෂයන් යටතේ කතා කරනවා. නමුත් මේ විෂයට අදාළව අපිට දැනට ප්‍රමාණවත් වෙන්නේ මේ වගේ මූලික හැඳින්වීමක් කර ගැනීම පමණයි බැංකු නොවන මූල්‍ය ආයතන. non banking financial business කියන විෂයට. right? මම ඒක ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති. clear to all. පැහැදිලි නේද? මම මේ කියන එක පැහැදිලි නේද? අපි දීර්ඝව මහ බැංකුව ගැන කතා කරන්නේ නැහැ මේ අවස්ථාවේ. හේතුව මේ විෂයට මේ පාඩම් වලට අදාළ ප්‍රමාණයට පමණයි අපි කතා කරන්නේ. right? ඒ නිසා ඒක ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි. ඒක වෙනම විෂයන් තියෙනවා ඩිප්ලෝමා ස්ටේජ් එකේ ගැන දීර්ඝව කතා කරන්න. right? okay. right. ඊළඟට අපි තව වැදගත් නීතිමය අනපන්තක් ගැන කතා කරනවා. ඔයගොල්ලෝ මේ විෂයට අදාළයි මේ. බැංකු නොවන මූල්‍ය ආයතන වලට බැංකු පනත ගැනත් යම් ප්‍රමාණයක් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මොකද මේක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. එකක් තමයි ඔයගොල්ලන්ට වාණිජ්‍ය බැංකු ගැන වෙන වාණිජ්‍ය බැංකු කියලා වෙන විෂයක් තියෙනවා. අනිවාර්ය විෂයක්. ඒ කොහොමත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. එතකොට මේ බැංකු නොවන මූල්‍ය ආයතන විෂයේදී බැංකු ඔයට අදාළ වන නීති රීති අනපනත් මොනවාද? ඒවා පනවල තියෙන මොන නීති යටතේද? සහ ඒ දේවල් පිළිබඳ සරල යම් ආකාරයේ සංක්ෂිප්ත දැන ගැනීමක් හැදෑරීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මේ කොටස ඇතුල් කරේ. ඒතකොට දැන්ට බැංකු සම්බන්ධව අදාළ වන මූලික නීතිය තමයි 1988 අංක 30 දරන බැංකු පනත. මේකට 1995 අංක 33 දරන සංශෝධන පනතක් ගෑනලා තියෙනවා. ඒක තමයි අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධ නැත්නම් unauthorized finance business ඒ සම්බන්ධ ක්‍රියාත්මක කරන්න බලය ලබා දීලා තියෙනවා. ඒ බැංකු පනත මගින් ඒ යම් ආකාරයේ සංශෝධන කළා යම් බල කරලා ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි ඉදිරි කාලේ අපිට ඉඩ ලැබෙන විදිහට අපි කතා කරනවා. ඒතර දැනට වළංගුව පවතින්නේ බැංකු සඳහා 1988 අංක 30 දරන බැංකු පනත. මම ඒතකොට මේ පනත ගැන මේ නෝට් එක ඇතුලේ සැලකිය යුතු මට්ටමක විස්තරයක් තියෙනවා. මේ තියෙන්නේ බැංකු ව්‍යාපාර කරගෙන යනකොට මේ නීතිය අදාළ වෙන බව. ඒකේ පළවෙනි කොටසේ මොනවද ඇතුල් වෙන්නේ? බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යන තැනට බලපත්‍ර දීම. ඒ බැංකු නීති මේ බැංකු නීතියට තමයි ඒ සඳහා අධිකාරී බලය ලැබෙන්නේ මහ බැංකුවට. මේ සම්බන්ධ මේ පනතෙන් තමයි මේ සම්බන්ධ කටයුතු කරන්න අධිකාරී බලය ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීලා. ඒතර ඒ අනුව පළවෙනි කොටස විස්තර කරන්නේ මේ නීතියේ මේ පනතේ බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යන තැනට බලපත්‍ර ලබා දීම සම්බන්ධ. ඒතර මේ සම්බන්ධව මේකේ සවිස්තරාත්මකව විස්තර තියෙනවා. ඔයගොල්ලෝ කියව ගන්න. මට අවශ්‍ය වෙන්නේ නැහැ මේවා දිගින් දිගට මේතර කියවලා කාලේ නාස්ති කරන්න. ඕගොල්ලන්ට මේ සරලව මම මේ ඇතුල් කරලා තියෙනවා. ගෙදරදී මේ නෝට් එක තියෙනවා. ඕගොල්ලෝ මේ සරලව මේ කාරණා කියවලා ධාරණය කරගන්න. ඒතර බලපත්‍ර ලබා දීමේදී කොහොමද බැංකු ව්‍යාපාරවල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මොනවාද මූලික අවශ්‍යතාවයන් කියන එක ඕගොල්ලෝ දල වශයෙන් සරලව දැනගන්න ඕනේ. ඒ කාරණා මේකේ තියෙනවා. ඉතින් දෙවන කොටස මේ බලපත්‍රයේ වල දෙවන කොටස මේක තියෙනවා බැංකු කරගෙන යා යුත්තේ මෙරට බැංකු ව්‍යාපාරද නැතහොත් අක්වෙරළ බැංකු ව්‍යාපාරයක්ද? ඒ වගේම යම් බැංකු ව්‍යාපාරයක් කරගෙන යා යුතු ස්ථානයේ හෝ ස්ථාන නැතහොත් යම් ප්‍රදේශයක් ඇතුළත් නම් ප්‍රදේශ නිශ්චිත සඳහන් කරන ආදී වශයෙන් විස්තර පහළට තියෙනවා. ඒක ඔක්කොම ඔයගොල්ලෝ කියවන්න. දෙවන කොටස බැංකු නම් සහ විස්තර කිරීම. එතකොට මේ බැංකුව කියන වචනේ පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ කාටද? නීතියේ ප්‍රතිපාදන අනුව. ඒ කියන්නේ බැංකු පනතේ විධාන අනුව බැංකුව නැත්නම් බැංකුකරු හෝ බැංකු ව්‍යාපාරය යන වචන පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ කාටද? එහෙම නැත්නම් ඒවා හඳුන්වන්නේ මොනවා නමින්ද කියන පිළිබඳ විස්තර මේක ඇතුළත් වෙනවා.
ඒ නිසා ඒව ඔයගොල්ලෝ කියවන්න. තුන්වෙනි කොටසේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන්. කොච්චර ප්‍රාග්ධනයක් තියෙනවද? සංචිත අරමුදල් සහ ද්‍රවශීලවත්කම් නඩත්තු කිරීම සම්බන්ධ විධිවිධාන සලස්සලා තියෙනවා. අපි මේ කාරණාව බැංකු නොවන විෂයට අදාළව අපි කතා කරනවා. විධානයන් යට ඉදිරි කාලේ කතා කරනවා. ප්‍රාග්ධනයේ කොච්චර තියෙනවද මුදල් සමාගම් වල, කල්බොත් සමාගම් වල, සංචිත අරමුදල් කොහොමද පවත්වාගෙන යන්නේ? ද්‍රවශීලවත්කම් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය ඇයි? එහෙම කරන්න ඕන මොකක්ද ඒකේ අරමුණ කියන කාරණා අපි අපේ විෂයට අදාළව සවිස්තරාත්මකව කතා කරනවා. නමුත් බැංකු වලටත් ඒ විධිවිධාන, ඒ නියෝග, ඒ රෙගුලාසි ඒ ආකාරයෙන්ම පනවලා තියෙන බව පමණක් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒ සම්බන්ධයෙන් යම් විස්තරයක් මේකේ තියෙනවා. ඔයගොල්ලෝ ඒක බොහොම විවේක බුද්ධියෙන් නිවිහනෙහිල්ලේ මේවා කියව ගැනීම කරන්න ඕන. රයිට්? ඒක පහළට තියෙනවා විස්තරේ කියව ගන්න. රයිට්? ඊළඟට හතරවන කොටස අක්වෙරළ බැංකු ව්‍යාපාරය, ඔෆ්ෂෝර් බැංකින්. එතකොට ඒ සම්බන්ධ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ලැබිලා තියෙන බලතල මොනවද? බැංකු ව්‍යාපාර ඒ බැංකු පනත යටතේ ලැබිලා තියෙන බලතල මොනවද කියලා මේකේ විස්තර කරලා තියෙනවා. ඒවා කියවන. හතරවෙනි කොටස නිකන් දැන් මම සාකච්ඡා කරා. දැන් ඔයගොල්ලෝ මම කියනවා අහගෙන නේද ඉන්නේ? clear to all. ඇහෙනවද ඔයගොල්ලන්ට? ඇහෙනවද? clear. right මම මේ විස්තර කරගෙන යනවා. දැන් මේ වෙනකොට 40 60 67 or 57 67 join වෙලා ඉන්නවා. okay yes කියලා කීප දෙනෙක් response කරනවා. okay 67ක් ඉන්නවා. yes okay එතකොට උදේනි right එතකොට දැන් live class එකක් වගේ නෙමෙයි. අපේ eye contacts ඉන්නවා, body language මට ඔයගොල්ලන්ගේ පේනවා. නමුත් දැන් මම මෙහි ඉන්නේ classroom එකේ හිටියට මේ IBS වලට මම classroom එකේ ඉන්නේ. ඔයගොල්ලෝ ගෙවල් වල හෝ office එකේ ඉන්නේ. එතකොට මට ඔයගොල්ලන්ගේ reactions පේන්නේ නැහැ. මට දැනගන්න වෙන්නේ ඔයගොල්ලෝ response කරන එකෙන් සහ ඔයගොල්ලෝ මොනවා හරි කතා කරොත් speak on කරලා කතා කරොත් පමණයි. ඒ නිසා මම විටින් විට මෙහෙම අහනවා. මොනවාර ඔයගොල්ලන්ට පැහැදිලිද අපැහැදිලිද නැත්නම් තේරුණාද මොනවා හරි ගැටලුවක් තියනවද? එහෙම කියලා මම අහනවා. මොකද මටත් confidence එකක් තියෙන්න ඕන. මම සාකච්ඡා කරන ඒවා ඔයගොල්ලන් අවබෝධ කරගන්නවා. ඔයගොල්ලෝ ඒක ධාරණය කරගන්නවා කියලා. ඒ නිසා ඒක කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. right. එතකොට දැන් මම මේ කතා කරන්නේ බැංකු පනත ගැන. එතකොට බැංකු පනත ගැන දීර්ඝව කතා කරන්න අවශ්‍ය නැහැ මේ විෂයට. ඇයි? මේ විෂය කියන්නේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර. නමුත් එහෙම වුණා කියලා ඕගොල්ලෝ බැංකු ව්‍යාපාර ගැනත් බැංකු ව්‍යාපාර වලට අදාළ වන්නා වූ නීතිය ගැනත් යම් සංක්ෂිප්තව යම් කාරණා දැනගෙන ඉන්න ඕන. නමුත් ඒ වුණත් ඕගොල්ලෝ වාණිජ්‍ය බැංකු විෂයක් තියෙන නිසා අනිකුත් විෂයන්ට අදාළ වෙන්න නිසා නීතිය විෂයකුත් ඕගොල්ලොන්ට තියෙන නිසා බැංකින් ලෝ එක මම මේ යම් සවිස්තරාත්මක විස්තරයක් මේ නෝට් එකේ ඇතුල් කරලා තියෙනවා ඕගොල්ලන්ගේ ප්‍රයෝජනය සඳහා. ඒ නිසා ඕගොල්ලෝ මට ඒක ඔක්කොම විස්තර කරන්න වෙලාවක් නැහැ. එහෙම කරන්න මම කරන්නෙත් නැහැ. මේ ක්ලාස් වලත් මම කරේ නැහැ. ඒක ඕගොල්ලෝ බ්‍රීෆ් ලෙෂර්ලි කියව ගන්න. බ්‍රීෆ් නෙමෙයි අතන ලෙන්දි එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා. ලෙෂර්ලි ගෙදරදී කියව ගන්න කියලා අවබෝධ කරගන්න මේ කාරණා. මම හතරවෙනි කොටස නිකන් කතා කරා. right up to section 4 I have discussed හතරවෙනි කොටස අක්විරල බැංකු ව්‍යාපාරය ගැන විස්තර මේක ඇතුල් කරලා දෙනවා කියව ගන්න. right ඊළඟට පස්වන කොටස බැංකු ව්‍යාපාර සම්බන්ධ ගිණුම් විගණනය තොරතුරු සහ පරීක්ෂා කිරීම. ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒවට සපුරාලිය යුතු කොන්දේසි මොනවද? ආදි වශයෙන් මෙතන බැංකර්ස්ලා ඉන්න නිසා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට බැංකු වල වැඩ කරන හැටියට මේ ගැන අවබෝධයක් තියෙනවා. බැංකු වල ප්‍රධාන කාර්යාලය වෙන්න පුළුවන්, බ්‍රාන්ච් එකක වෙන්න පුළුවන්, රීජනල් ඔෆිස් එකක වෙන්න පුළුවන්. කොහේ වැඩ කරත් මේ ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අවශ්‍යයි. right ඒ ආදි කාරණා තියෙනවා මේක කතා කරලා. ඒක පහළට තියෙනවා කියවන්න. ඊළඟට 6 වෙනි කොටස බලපත්ලාභී වාණිජ්‍ය බැංකු වල අධ්‍යක්ෂ ලේකම්මාධ්‍යන් ලෙස පත් කරනු ලැබීමට නුසුදුසුකම්. disqualifications of directors and secretaries of commercial banks වාණිජ්‍ය බැංකු. එතකොට මේවා සමහරවිට මේ වගේ තැන් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඕගොල්ලෝ මේ non banking වල අහන එකක් නෑ. නමුත් වෙනත් banking විෂය commercial banking වල වෙන්න පුළුවන්. සමහරවිට වෙනත් විෂයක එහෙම අහන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේවා ගැන යම් අවබෝධයකින් ඉන්න ඕනේ. මේවා disqualifications. මේ disqualifications මතක තියාගන්න බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරවල අධ්‍යක්ෂවරුන්ටත් ඒ වගේ ලේකම්වරුන්ටත් ඒ වගේ ප්‍රධාන නිලධාරීන්ටත් විධායක නිලධාරිය ඇතුළු අනිකුත් නිලධාරීන් හැමෝටමත් මේවා අදාළයි. මේ කාරණාව තමයි. ඒ නිසා මේවා එක සැරයක් දෙකක් කියවගත්තා කියලා ඕගොල්ලන්ට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා මේවා ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. right අවබෝධයෙන් ඉන්න. right disqualification. right ඊළඟ කොටස බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව විසින් සිය ව්‍යාපාරික කටයුතු කිරීමේදී මෙන්න මේ ආකාරයේ බැඳීම් වලට ඒගොල්ලෝ යටත් වෙනවා. එකී මුදල් තැන්පත්කරුවන් කෙරෙහි වූ ඒ බැංකුවේ බැඳීම් වලට හානියක් සිදු විය හැකියෝ එහෙම කාරණා කිහිපයක් කතා කරලා. එහෙම දැනගත් වහාම එහෙම කඩ කරන බව හෝ ඉටු නොකරන බව
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාගේ මතය වූ අවස්ථාවක බලපත්‍රලාභී බැංකුව වෙත එවැනි ක්‍රියාමාර්ග එවැනි යම් ක්‍රියාවලියක හෝ කඩකිරීමක නොයදෙන ලෙස ඔය ආදි වශයෙන් කාරණා කියලා දෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විධාන කරමින් නියමයන් නිකුත් කරනු ලැබිය හැකියි. මේ විදිහටම බැංකු නොවන මූල්‍ය ආයතන වලට මුදල් සමාගම්, කල්බස් සමාගම් වලට ඒ පනත් යටතේ ඒ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරට බලය ලැබිලා තියෙනවා. ඒ වගේ තමයි මේ ඒ වගේ විධාන ඒ වලට තියෙනවා. රයිට්. ඊළඟ කොටස අත්හර දැමූ දේපල. රයිට්. ඒව ගැන කොහොමද ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා අත්හර දැමූ දේපල මොනවද කියලා කොහොමද අඳුරගන්නේ ආදී වශයෙන් මේ කාරණා තියෙනවා. ඒවා ඔයගොල්ලෝ කියව ගන්න. රයිට්. ඊට පස්සේ ඊළඟ කොටස පොදුවේ මේ පනත යටතේ අදාළ වෙන කාරණා. මම මේ ගොඩක් මේ පනතේ සම්පූර්ණ විස්තර අතුල් කරලා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතන කාරණා පමණක් අතුල් කරලා තියෙනවා. රයිට්. මේක තියෙනවා මේ පොදු කාරණා යටතේ සෑම අධ්‍යක්ෂවරයෙකු, කළමනාකරුවෙකු, නිලධාරියෙකු යම් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක ව්‍යාපාරික කටයුතු වල සේවා නියුක්ත කර සිටින වෙනත් සෑම තැනැත්තෙකුම සිය කාර්යයට ඇතුළත් වීමට මත්තෙන් බැංකුවේ සහ එහි ගනුදෙනුකරුවන්ගේ සියලු ගනුදෙනු සම්බන්ධයෙන්ද යම් තැනැත්තෙකුගේ ගිණුම්වල තත්ත්වය සම්බන්ධයෙන් හා ඒ සම්බන්ධිත සියලු කාරණා සම්බන්ධයෙන්ද ඒකාන්ත රහස්‍යභාවය රැකීමට තමා පොරොන්දු වන බවට ප්‍රකාශයක් අත්සන් කළ යුතුව සිය කාර්ය ඉටු කිරීමේදී තමාට දැනගන්නට ලැබෙන වෙනත් යම් කාරණා ආදී වශයෙන් පල්ලෙහාට විස්තර කරලා තියෙනවා. ඒ වගේ එහෙම රහස්‍යභාවය රකින්න ඕන ඒ වුණාට අධිකරණයකින් තත්කාරණේ අදාළ තැනැත්තන් විසින් ඉල්ලා සිටි විට ඒ අදාළ පාර්ශ්වයන් සිය කාර්ය ඉටු කිරීම පිණිස මේ පනතේ හෝ වෙනත් යම් නීතියක යම් විධාන ඉටු කිරීම පිණිස හැර අනාවරණය නොකිරීමට එවැනි ප්‍රකාශයකින් පොරොන්දු වී තිබිය යුතුය. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය පමණට නීතිය අවශ්‍යතාවයකට අදාළ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවයකට හෝ වෙනත් කාරණයකට පමණක් හෙළි කරන්න ඕන නම් එච්චරයි. එහෙම නැත්නම් මොනම හේතුවක් නිසාවත් ඒ කාරණා ඒ රහස්‍යභාවය එලි කරන්න බෑ කිසිම අවස්ථාවක. බැංකර්ස්ලා මෙතන ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා. මෙතන ඉන්න බැංකර්ස්ලා මට කියන්න බලන්න. බැංකර්ස්ලා කියන්නේ ඔයගොල්ලෝ බැංකුවේ රස්සාවට එනකොට මේ රහස්‍යභාවයේ දිවුරා ප්‍රකාශ කළා ආරක්ෂා කරනවා කියලා කියන්න බලන්න ඔයගොල්ලෝ. මෙතන ඉන්නවද බර ගානක් ඉන්නවද දැන්? කී දෙනෙක් ඉන්නවද? 66 ඉන්නවා. ඔක්කොම කියන්න ඕනේ at least දෙතුන් දෙනෙක් කියන්නේ. ඔයගොල්ලෝ රහස්‍යභාවයට අත්සන් කරාද? පොරොන්දු පත්‍රය අත්සන් කරාද? රහස්‍යභාවය රකින්නවා කියලා. ඔව් රයිට්. ඔය කියන්නේ yes කියලා. ඒ කියන්නේ හැමෝම කරලා තියෙනවා. හැමෝම කරන්න ඕන අනිවාර්යයෙන්. නැත්තම් මේ සේවාවට බඳවා ගැනීමේදී මූලික අවශ්‍යතාවයක් ඒක. රයිට්. yes. ඔක්කොම බැංකර්ස්ලා දන්නවා ඒක. හැමෝම ඒක. ඒක තමයි ඔය කියන්නේ. ඒ ඔයගොල්ලෝ මූලික කාරණා. ඒ වගේම තමයි මුදල් සමාගම් වල බැංකු නොවන අනිකුත් කල්වත සමාගම් වල රස්සාවට එන අයටත් ඒත් එහෙම තමයි. ඒ කොන්දේසි එහෙම අදාළ වෙනවා. සෑම මූල්‍ය ආතන මේක හිතන්න එපා බැංකු වලට විතරයි. නමුත් ඒවට වෙනම නීති වලින් ඒවා අදාළ වෙන බව මතක තියාගන්න අවශ්‍යයි. රයිට්. හරි. ඊළඟට අර්ථ නිරූපණ. අර්ථ නිරූපණ වල තියෙන යම් කාරණා ඔයගොල්ලෝ කියව ගන්න ඕන. රයිට්. මොනවාද පැටලීමක් තියෙනම් මොන අර්ථ නිරූපණයද ගන්න කියන එක සාමාන්‍ය ඕන් නීතියක එහෙම නෙවෙයි. බැංකු ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියන එක, කිට්ටුම ඥාතිය සමාගම කියන්නේ මොකක්ද, විවාහාර විදේශ මුදල් කියන්නේ, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා යන්නේ කවුද කියලා හඳුන්වන්නේ, මෙරට බැංකු ව්‍යාපාර කටයුතු, වාණිජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යාලය මොකක්ද, ඒ වගේම ද්‍රව්‍යශීල වත්කම් යන්නේ. මෙන්න මේක වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. මේ ද්‍රව්‍යශීල වත්කම් යන්නේ මොනවද අදහස් වෙන්නේ කියලා. ලික්විඩ් ඇසෙට්ස්. මේවා බැංකු මුදල් සමාගම් වලට කල්බත් සමාගම් වලට මේ ද්‍රව්‍යශීල වත්කම් පාත්ත ගන්න ඕනේ. ඒ වගේත් මේ සීක්වෙන්ස් එක තමයි තියෙන්නේ. මේ පිළිවෙලට ඕන ද්‍රව්‍යශීල වත්කම් වල ඕර්ඩර් එක තියෙන්නේ. මුදල්, ලික්විඩ් වැඩිම මුදල්. ඊට පස්සේ ඒ ආදී වශයෙන් මේ ලයිස්තුවක් තියෙනවා. මේවා ගැන අවබෝධයෙන් අවධානයෙන් කියවන්න. රයිට්. ඊළඟ කොටස බලපත්‍රලාභී විශේෂ බැංකු. දැන් මම කිව්වා වාණිජ්‍ය බැංකු ඊළඟ පාඩමේ අපිට එනවා මේ දෙක බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු විශේෂ බැංකු ගැන අපි වෙන වෙනම කතා කරනවා. ඒකෙදි අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. වාණිජ්‍ය බැංකු කියන්නේ මොනවද, විශේෂ බැංකු කියන්නේ මොනවද කියලා. මෙතන ඉන්නේ බැංකර්ස්ලා. මෙතන ඔයගොල්ලෝ ඔක්කොම මේවා දන්නවා. නැත්නම් අපි ඒවා කතා කරන්න ඕන. ඒතර විශේෂ බැංකු ගැන විධාන මේ කොටසේ පනවලා තියෙනවා. ඒකේ මොනවද විශේෂ බැංකු කියන්නේ, ඒවට අදාළ නීති රීති මොනවද ආදී වශයෙන් පහළට තියෙනවා. ඒවා කියව ගන්න ඕගොල්ලෝ විස්තර කරලා තියෙනවා මේක. රයිට්. විශේෂ බැංකු ගැන මේ කොටසේ තියෙනවා. පහළට තියෙන ඒවා කියව ගන්න. රයිට්. නෝට් එක ළඟ තියෙනවනේ. කියව ගන්න. මෙන්න මෙතන පොඩ්ඩක් මේ හරි විශේෂයෙන් කියවන්න හැම එකම කියවන්න ඕගොල්ලෝ.
මේ කාරණා විශේෂයෙන් කියවන්න ඕනේ. මේ අයන්න වශයෙන් දාලා කරුණු සවිස්තරාත්මකව මේකේ ඇතුල් කරලා තියෙනවා. මේ කාරණා කියව ගන්න. කොහොමද තියෙන විශේෂ බැංක් ගැන මේ කාරණා කියවන. ඒ කියන්නේ ස්පෙෂලිස්ට් බැංක්. ඊළඟට උපලේඛනයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ මොනවද ජාතික සංවර්ධන බැංකුව පිට උපනත සංවර්ධන මූල්‍ය සංස්ථාව ඒ වගේම උකස් ආයෝජන බැංකුව ඉතිරි කිරීම බැංකුව ඒවයි නම් වශයෙන් සඳහන් කරලා තියෙනවා රයිට්. ඊළඟට අපි එනවා තවත් වැදගත් පනතකට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. ඒ කියන්නේ මතක තියාගන්න මේක තමයි ඕගොල්ලන්ගේ විෂයට අදාළ අපි කිව්වොත් බයිබලේ නැත්නම් මූලික ලියවිල්ල. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ විෂය බැංකු නොවන මූල්‍ය ආයතනනේ. ඒතර මුදල් සමාගම්, කල්බදු සමාගම් ආදි වශයෙන් ඒකට අදාළ වන්නා වූ විධිවිධාන නියෝග රෙගුලාසි හැම එකක්ම පනවන්නේ මෙන්න මේ නීතියෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙන් ශ්‍රී ලංකා මහා බැංකුවටත් මහා බැංකුවේ මුදල් මණ්ඩලයටත් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයාටත් ලැබිච්ච බලතල ප්‍රකාරව තමයි ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ. නීතියේ ලැබිච්ච බලතල ප්‍රකාරව. එතකොට මේකේ සවිස්තරාත්මකව කතා මම කියකිය මේක ඕගොල්ලන්ගේ බයිබලේ කියලා. හරියට ගත්තොත් අපිට එහෙම කියන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මූලික ලියවිලි. ඒතර ඕගොල්ලන්ගේ විෂයට අදාළ වන ප්‍රධානම ආයතන මුදල් සමාගම්, කල්බදු සමාගම් සහ අනිකුත් බැංකු නොවන මූල්‍ය අනිකුත්කම තව තියෙනවා. නමුත් ඒකට වෙනම නීතිමය තත්ත්වයන් අදාළව මේ වසන සම්පූර්ණයෙන්ම අදාළ වෙන්නේ මෙන්න මේ නීතිය. ඒ වගේම සමස්තයක් වශයෙන් මුදල් ව්‍යාපාර, ෆයිනෑන්ස් බිස්නස් කියන එකට සම්බන්ධ තැන්පත් කියන්නේ මොනවද? එතකොට මොනවද මේ මුදල් මූල්‍ය ආයතනවල අපි අඳුරගන්නේ කොහොමද? ඒ වගේ කාරණා මොනවද කියලා දීර්ඝව මේකේ කතා කරනවා. අපි මේ පාඩනුත් ඉස්සරහට අපිට තියෙනවා. නමුත් නීතියෙන් අපිට නියම කරලා තියෙනවා මේ දේවල් තමයි මේවා ගෙනින් අඳුර ගන්න ඕනේ කියලා. ඒ නිසා ඒ වගේන අපි විශේෂයෙන්ම සලකන්න ඕනේ. ඒ නිසා මේ කොටසත් ඔයගොල්ලන් මේකට ඇතුල් කරේ. ඒ නිසා මේකත් ඔයගොල්ලෝ කියව ගන්න අවශ්‍යයි. මේකේ මම හැම එකම අරකේ වගේ දීර්ඝව කතා කරන්න යන්නේ අනිත් ඉස්සරහට කිව්ව එකයි. මේවා ඔයගොල්ලෝ ගෙදරදී කියව ගන්න. මේවට අදාළ පාඩම් අපි ඉදිරි කාලේ ඉදිරි පාඩම් වල 1 by 1 වෙන වෙනම අපි කතා කරනවා. right? අපි යමු පාඩමට. මොකද්ද මේ මෙහෙමයි මේ questions in exam up to this මෙහෙමයි මේ exam එකේ මේ මෙහෙම දෙයක් කියන්න ඕගොල්ලෝ මම දන්නේ මොන අදහසද මේක අහන්නේ කියලා questions මේකෙන් ආවද නැද්ද කියලා අහනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න මෙතන බැංකර්ස්ලා ඉන්නේ right මේක ප්‍රොෆෙෂනල් එක්සෑම් එකක් right ඔයගොල්ලෝ අංග සම්පූර්ණ බැංකර්ස්ලා කරන්න තමයි මේ පාඨමාලාව සකස් කරලා තියෙන්නේ IABF DABF. එතන මේකේ විභාගේ පාස් වීම කොහොමද කරගන්න පුළුවන් ඔය පාස් පේපර්ස් ටිකක් අරගෙන ඔය වගේ ආපු ප්‍රශ්න පොඩ්ඩක් බලලා කීප දෙනෙක් එකතුලා පාඩම් කරලා ඕන්න මේ ඔන්ලයින් ක්ලාස් එකකට ටික දවසක් ජොයින් වෙලා ඉඳලා එහෙම කරන අයත් ඉන්නවා. නමුත් මම යෝජනා කරන්නේ ඔයගලන්ට මේ ඔන්ලයින් ක්ලාසස් එනවා නම් ජොයින් වෙනවා නම් දිගටම මේවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දිගටම මේවත් එක්ක වැඩ කරන්න හොඳ දැනුමක් ඔයගලන්ට ලබා ගන්න අවශ්‍ය නම් පරිපූර්ණ දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් අපි ගයිඩ් කරනවා ඔයගලන්ට ඒ විදිහට වැඩ කරන්න. නැත්තම් විභාග පාස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මට මම දන්නවා ඔයගොල්ලෝ මූලික අරමුණ විභාගේ පාස් වීම. නමුත් විභාගේ පාස් වුණාට විතරක් මදි. ඔයගොල්ලෝ සාර්ථක බැංකු කරුවෝ වෙන්න. ඔයගොල්ලෝ හැමදාම ওই තැන් වල ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉදිරියට යනවා. කොහමද යන්නේ? ඔයගොල්ලෝ මිඩල් මැනේජ්මන්ට් එකේ ඉඳන් ඉහළ කළමනාකාරීත්වයට යනවා. টপ මැනේජ්මන්ට් එකට යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ සමහර AGM ලා, DGM ලා, සීනියර් DGM ලා, GM ලා, CEO ලා වෙලා තමයි නතර වෙන්නේ. එතකොට ඒ අවස්ථාවට යනකොට ඔයගොල්ලන්ට පරිපූර්ණ දැනුමක් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා. ඒක තමයි මේ පාඨමාලාවල මූලික අරමුණ වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ බැංකු කරුවන් හැට වැඩ කරද්දී ඔයගොල්ලත් එක්ක වැඩ කරන සාමාන්‍ය මහ ජනතාව. right? ඒ වගේම නොඑක් පාර්ෂන් මම එදා කිව්වා ඔයගොල්ලන්ට මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය සාක්ෂර මේවා මූලික කාරණා. බැංකු කරුවන්ගෙන් වෙන්න ඕන දේවල් ඒවා. සමාජයේ ප්‍රගමනය සඳහා රටේ ආර්ථිකයේ ප්‍රගමනය සඳහා මේ කාරණා ඉෂ්ට වෙන්න ඕන. ඔය නෝට් එක ලැබිලා නැත්නම් නෝට් එක කතා කරන්න ඔෆිස් එකට කතා කරලා ලින්ක් එක අරගන්න. ඒකට ඔයාලට ඒකට යන්න පුළුවන්. මෙහෙන් නෝට්ස් එවනවා. ලින්ක් එක ගන්න. කවුරු ළමෙක් කියනවා මට නෝට් එක හම්බුනේ නැහැ කියලා. ඒ කියන්නේ පස්සේ ජොයින් වෙච්ච ළමෙක් වෙන්නද? ඔයගොල්ලෝ ඔෆිස් එකට කතා කරලා ලින්ක් එක ගන්න. ඒකට එතනින් නෝට් එක ඔයගොල්ලන් ලැබේ. ඒවනේම ලැබේ.
ඔෆිස් එකට කෝල් කරන්න රයිට් එතකොට මම කියාගෙන ආවේ ඒ නිසා ඔයගොල්ලෝ හොඳ සාර්ථක බැංකුවරු වෙන්න මේ ප්‍රශ්න වලට වැඩ කරලා තියෙන ගැටලු වලට ප්‍රායෝගික තලයේ මේවට ඔයගොල්ලෝ මූණ දෙන්න වෙනවා නැත්නම් සර්ටිෆිකේට් එක අරගෙන ඒක ෆයිල් එකට දාලා පර්සනල් ෆයිල් එකට ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකක් ගියාම මේක පාස් වෙලා ප්‍රොමෝෂන් අරගෙන ඉහළට ගිහිල්ලා ඔයගොල්ලෝ ප්‍රායෝගිකව මේ ගැටලු වලට මුහුණ දෙන්න බැරි නම් ඒවා විසඳ ගන්න බැරි නම් ඒ සර්ටිෆිකේට් එක තිබුණයින් මම හිතන්නේ ඇච්චර ප්‍රයෝජනක් වෙයි කියලා. ඒ නිසා ප්‍රශ්න ආවද කියනට වැඩිය දැනුම ලබා ගන්න. ඔයගොල්ලන්ට මම හිතන්නේ ඒක වටිනවා. මේ හැම දෙයක් ගැනම ඕවර්ऑල් නොලෙජ් එකක් තියෙන එක. රයිට්? ඒකයි මම උත්සාහ කරන්නේ. අනිත් ඉස්සෙල්ලත් එහෙම තමයි. එතකොට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති. අනික තව එකක් තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න ආවද කියලා බලන්න දැන් too early right too early time is too young අපි දැන් මේවා ඉවර කරලා ප්‍රශ්න සාකච්ඡා කරනවා තව exam එක කිට්ටු කරලා ඔයගොල්ලන්ගේ lessons 15ක් 18ක් 20ක් විතර ගියාට පස්සේ question papers අපි discuss කරනවා එතකොට බලන්න පුළුවන් ඔයගොල්ලන්ට papers වල මේ questions ඇවිල්ලාද නැද්ද කොහොමද ප්‍රශ්න අහන්නේ අපි මේ උගන්වන ඒවා මෙහෙම මේ පිටු ගණන් ලියන්නේ නැහැ හරි නිශ්චිත පිළිතුරු දෙන්න ඕන ඔයගොල්ලෝ ඒවා ගැන අපි ඉදිරි කාලේ සාකච්ඡා කරනවා දැන් අපි කාලේ ගන්න ඕනේ නැහැ ඒවට එච්චර right right මං කියාගෙන ආවේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති ෆයිනෑන්ස් බිස්නස් ඇක්ට්. එතකොට දැන් මුදල් ව්‍යාපාර කටයුතු විධිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සහ ඊට සම්බන්ධ වූ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතක්. මුදල් ව්‍යාපාර ෆයිනෑන්ස් බිස්නස් වලට අදාළ කටයුතු විධිමත් කිරීම තමයි මේ නීතිය පනවලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි කොටස. මුදල් සමාගම් වලට බලපත්‍ර දීම. මං කියුවේ ඒක ෆයිනෑන්ස් කම්පැනිස්. දැන් ඔයගොල්ලන්ගේ විෂය බැංකු නොවන මූල්‍ය ආයතන. මුදල් සමාගම් වලට බලපත්‍ර දීම. එතකොට මේකෙත් විස්තර කරනවා අර විදිහටම. බලපත්‍රයන් නිකුත් කරන ලැබැත්තා වූ තැනැත්තෙකු හැර වෙනත් තැනැත්තෙකු විසින් මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාම නොකළ යුතුය. ඔන්න ඒක කොන්දේසියක්. මේකේ තියෙන. right? ඊළඟ මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මේ පනත යටතේ බලපත්‍රයන් නිකුත් කරන ලැබැත්තා වූ තැනැත්තෙකු හෝ තුන්වන භගන්තිය ප්‍රකාර මේ පනතේ විධාන අදාළ වීමෙන් නිදහස් කරනු ලැබැත්තා වූ තැනැත්තෙකු. ඒවා මොනවද කියලා අපි තව PowerPoint එකක් තියෙනවා අද ඕගලන්ට ඒවල ඒ PowerPoint එක අතන නිදහස් කරපු ආයතන මොනවද කියලා අපි කතා කරනවා right ඒ කියන්නේ මම කියන්නේ මේ පාඩම් හැම එකටම සම්බන්ධ වෙන්න ඕගොල්ලෝ එහෙම සම්බන්ධ වුණොත් තමයි සම්පූර්ණ මේක අවබෝධ කරගන්න පුළුවන් දැන් අද ඒවල තියෙන PowerPoint එකක් තියෙනවා අනවසර මුදල් ව්‍යාපාර කියලා ඒතකොට ඒකේ අපි කතා කරනවා මොනවද මේ නිදහස් කරන ව්‍යාපාර කියලා ඒ නිසා ඒව ගැන අපි එහෙම වෙනම කතා කරමු right ඒතකොට මේ තුන්වන වගන්තියෙන් නිදහස් කරන ලැබැත්තා වූ තැනැත්තුකාර වෙනත් තැනැත්තුක විසින් තැන්පතු බාර ගැනීම නොකළ යුතුය. ඒ කියන්නේ ඩිපොසිට් මොබිලයිස් කරන්න බෑ. එවම යම් තැනැත්තෙක් 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගමක් වන්නේ නම් මිස. එකී සමාගම 2007 අංක 7 දරන සමාගමේ අර්ථානුකූල ඇපේන් සීමිත සමාගමක්, පෞද්ගලික සමාගමක්, අක්වේරල සමාගමක් හෝ විදේශීය සමාගමක් නොවන්නේ නම් මිස. ඒ කියන්නේ පොදු සමාගමක්, පබ්ලික් කම්පැනි එකක් වෙනවා. ඒ තැනත්තා මෙම් පනත යටතේ මුදල් සමාගමක් ලෙස ලියාපදිංචි වීමට සුදුසුසෙක් නොවන්නේ. දැන් මොකද ඒකට ෆයිනෑන්ස් බිස්නස් ඇක්ට් එකේ දැන් මේවා තේරුම් ගන්න ෆයිනෑන්ස් බිස්නස් ඇක්ට් එකේ පළවෙනි කොටසේ මුදල් සමාගම් වලට බලපත්‍ර දීමේදී මූලික කොන්දේසි කීපයක් තියෙනවා. 1. එම මුදල් සමාගම පනත යටතේ සමාගම හැටියට ඉන්කෝපරේෂන් එක ගන්න ඕන. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මුදල් ව්‍යාපාර සඳහා වෙනම මහ බැංකුවෙන් අවසරයේ බලපත්‍රය ලබා ගන්න ඕන. ඔය කොන්දේසි දෙක සම්පූර්ණ. එහෙම නැති කිසි කෙනෙකුට මුදල් සමාගමක් හිට පවතින්නත් බෑ, තැන්පතු බාර ගන්නත් බෑ. ඒවා හරියට මතක තියාගන්න අවශ්‍යයි. ඒතර මේ විධිදාන කඩ කරන තැනත් මේ පන්ති යටතේ වරදකරුවෙක් වෙනවා. ඒක පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. දෙවන කොටස. මුදල් සමාගම් සඳහා වන විධානයන්, රීතීන් සහ නියමයන්. නොයෙක් ආකාරයේ directions, regulations and conditions. විටින් විට පනවනවා මේ මුදල් ව්‍යාපාර පන්තියෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය සහ සමහර අවස්ථාවල බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින්. ඒව ගැන තමයි මේක සඳහන් වෙන්නේ. ඒතර මේවා ගැන 1 2 ආදී වශයෙන් මේ කාරණා ඇතුළත් කරලා තියෙනවා. right? එක ආයන්න මේ ඔක්කොම කියව ගන්න ඕගොල්ලෝ right? මේවට අදාළ සමහර කාරණා සවිස්තරාත්මකව විෂයන් මේ විෂය ඇතුලේ පාඩම් හැටියට අපි ඉදිරි කාලේ කතා කරනවා. මේකේ මූලික මඟ පෙන්වීම ටික නීතියේ තියෙනවා. නිසා මේ ටික ඔයගොල්ලෝ කියව ගන්න right? කියව ගන්න. මේ එකක්වත් අපහැදිලි දේවල් නැහැ. මේවා හරි ක්ලියර්ලි නීතිය විග්‍රහ කරලා තියෙනවා මේවා කියව ගන්න. මේ ඔක්කොම මේවා ගැන තියෙන මොනවද මේකේ වෙන්න ඕන කාරණා කියලා. ඒ කියන්නේ සමාගම විසින් තැන්පතු බාර ගන්න ලැබිය හැක්කේ
යම් නියම සහ කොන්දේසි ඒ තැන්පතු මත ගෙවිය යුතු උපරිම පොලි අනුපාත ඒ ආදී වශයෙන් ඒවා අපි ඒවට අදාළ ඩිරෙක්ෂන්ස් අපි ඉදිරි කාලේ කතා කරනවා. පොලි අනුපාත විධානය කියයි ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය කියයි දෘෂ්ටිලවත්කම් විධානය කියයි ඒවා අපි දීර්ඝව කතා කරනවා. ඒවා දැන් කලබල වෙන්න එපා ඔයගොල්ලෝ මේ යම් සරල දල අදහසක් ගැනීම පමණයි මේකෙන් කරන්න ඕන. ඒ අධි කාරණා මේකේ පහළට කතා කරගෙන ඒවා කියව ගන්න. රයිට් කියලා දල අවබෝධයක් ගන්න. රයිට් මේ කාරණා පහළට කතා කරලා තිනවා. තුන්වෙනි කොටස මුදල් සමාගම් පරීක්ෂා කිරීම සහ අධීක්ෂණ ක්‍රියාමාර්ග. දැන් මෙතන මුදල් සමාගම් පරීක්ෂා කිරීම සහ අධීක්ෂණ ක්‍රියාමාර්ග. අධ්‍යක්ෂවරයා කවුද මේ අධ්‍යක්ෂවරයා? මෙයා තමයි මහ බැංකුවේ මේ මුදල් සමාගම් මහ කල්බත් සමාගම් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒකට කියනවා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. non banking financial institutions department එක. ඒකේ අධ්‍යක්ෂකයා තමයි මේ කියන්නේ අධ්‍යක්ෂ කියලා. අධ්‍යක්ෂකයා විසින්ම හෝ අධ්‍යක්ෂකයා විසින් ඒ සඳහා බලය දෙන ලද මහ බැංකුවේ යම් නිලධාරියෙකු හෝ වෙනත් යම් තැනැත්තෙකු විසින් සෑම මුදල් සමාගමකම පොත් සහ ගිණුම් එක් පරීක්ෂණ කාල සීමාව තුළ අවම වශයෙන් එක්වරක්වත් පරීක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ වසරකට වරක්වත් පරීක්ෂා කරන්න ඕන. අධ්‍යක්ෂකයා විසින් සුදුසුයි සලකනු ලබන යම් නිශ්චිත මුදල් සමාගමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළ යුතු බව කළ යුතු නම් ඒ සඳහා පහස්ථාන ක්‍රියාමාර්ගයන් එකක් හෝ වැඩි ගණනක් ගනු ලැබිය හැකියි. මේවා මම නෙමෙයි කියන්නේ. මේ නීතියේ සලසලා තියෙන ප්‍රතිපාදන මේ 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පන්තේ 3 වන කොටසේ අධීක්ෂණ ක්‍රියාමාර්ගයට තමයි මේ විස්තර තියෙන්නේ. රයිට්? ඒ නිසා මේවා මොනවද ගනු මේ පහත ක්‍රියාමාර්ගයන් එකක් හෝ වැඩි ගණනක් ගන්න පුළුවන් කියලා මොනවද කියලා කියවන්න ඕගොල්ලෝ. ඔල් කියවලා බලන්න. රයිට්? අයන්න ආදී වශයෙන් පහලට විස්තර කරලා තියෙනවා මොනවද කරන්න පුළුවන් කියලා. ඒවා කියව ගන්න. මේවා සම්බන්ධ පිටින්කට ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. අපි ඉදිරි කාලේ ඒවා සම්බන්ධ දැන්වීම් ඕගොල්ලන්ට එවනවා කියව ගන්න. පුවත්පත් දැන්වීම් මහ බැංකුවෙන් පළ කරපුවා. මෑත කාලේ වෙච්ච උදාහරණත් එක්ක ඒවා ඉදිරි කාලේ ඕගොල්ලන් දැනගන්න පුළුවන්. මේවා ඉස්සෙල්ලා කියවලා අවබෝධයක් ගන්න. ඊළඟ කොටස මුදල් සමාගමවල මූල්‍ය ප්‍රකාශන සහ විගණනය financial statements and auditing ඒව ගැනත් නීතිය විසින්ම ප්‍රතිපාදන සලස්සලා තියෙනවා. ආදායම් ප්‍රකාශයක් ශේෂපත්‍රයක් ආදී වශයෙන් මොනවද ඒ පිළිවෙල කරන්න මූල්‍ය ප්‍රකාශන ඒවා විගණනය කරන්න ආකාරය ඒවා සම්බන්ධ විධිදාන නීතිය විසින්ම ස්ථාපිත කරලා තියෙනවා මේ පනත මගින්. ඊළඟට මුදල් සමාගම් විධිමත් කිරීමේ සහ නිරාකරණයට පත් කිරීමේ ක්‍රියාමාර්ග. right? ඒවා සම්බන්ධවත් විධිදාන පනලා තියෙනවා නීතිය මගින් ඒවා කියව ගන්න ඕන. right? තැන්පතු රක්ෂණය. ඒ වගේම මේ මුදල් සමාගම් වල තැන්පතු රක්ෂණය සම්බන්ධ විධාන පනලා දෙනවා. අපි තැන්පතු රක්ෂණය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක අපි ඒ ගැන වෙනම ඉදිරි කාලේ කතා කරනවා. right? දැන් ඒක නිසා දැනට මේ ප්‍රමාණය කියව ගන්න. ඊළඟ කොටස අධිකාරී බලයක් නැමැතිව මුදල් ව්‍යාපාර කටයුතු කරන යන හෝ තැන්පතු බාර ගන්න තැනට එරෙහි ක්‍රියාමාර්ග. ඒගොල්ලන්ට against මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා මේකේ විස්තර කරලා තියෙනවා මේ 7 වෙනි කොටසේ. අපි ඒව ගැන වෙනම අනවසර මුදල් ව්‍යාපාර කියලා පාඩමක් තියෙනවා. ඒකදී අපි ඉදිරි කාලේ ඒව වෙනම කතා කරනවා. right? ඊළඟට මේවා වැරදි වුණොත් ඒවට උන වැරදි සහ දඬන මොනවද කියලා විස්තර කරලා තියෙනවා. right? ඒ විදිහට ඒ නෝට් එක අපි ඉවර කරනවා. ඉවර කරන කියන්නේ සාකච්ඡාව ඉවර කරනවා. උත් ඕගොල්ලන්ට තියෙනවා මේක කියවන්න. මුලින් ඉඳලා අගටම මේ සටහන හොඳට කියවන්න. දැන් ඔයාලට ඕන තරම් වෙලාව තියෙනවා. තව මාස කිහිපයක් තියෙනවා විභාගෙට. එක වතාවක් දෙවතාවක් නෙවෙයි ගෙදරදී විවේකීන්ලාට මේවා කියවලා ධාරණය කරගන්න මේවයි ඊටාම ඔයගලන්ට අවශ්‍ය වන්නා වූ වැදගත් කරුණු සාරාංශගතව සමහර අවස්ථාවල සවිස්තරාත්මකව කතා කරලා. ඔයගලන්ට ඉදිරි පාඩම් කරද්දී තේරුම් යයි මේ කියලා තියෙන කාරණා කොච්චර දුරට සම්බන්ධ විධාන නියෝග පනවලා තියෙනවද? ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒවා සම්බන්ධ ගන්න ක්‍රියාමාර්ග මොනවද? ආදී වශයෙන් කාරණා ඔයගලන්ට පැහැදිලි වෙයි. right? එතකොට මේ පාඩම අපි කතා කරලා සාකච්ඡා කරලා ඉවර කරා. නමුත් ඔයගොල්ලන්ගේ පැත්තේ ඩියුටි එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේක සම්පූර්ණ කියව ගන්න අවශ්‍යයි. right? දැන් මේ ගැන මම කියපු ටික පැහැදිලිද? Is it clear to you all? මම කියන්නේ මම කියපු දේවලුත් පැහැදිලි වෙන්න ඕන. මේක මම කොහොමද ඔයගොල්ලන්ට විස්තර කළේ කියව ගන්න සහ මේක අදාළ වෙන්නේ ඔයගොල්ලන්ට මේක වැදගත් වෙන්නේ කොහොමද කියන මම කිව්වා ඒව ගැනත් ඔයගොල්ලන්ට අවබෝධයක් ලැබෙන්න අවශ්‍යයි.
ඕකේ මේ පැහැදිලි කිරීම හොඳයි රයිට් ඕකේ චම්පික ඕකේ උදේනි රයිට් හරි ඒක අනිත් අයට පැහැදිලි ඇති මං හිතනවා එහෙම රයිට් ඕකේ අපි ඊළඟ කොටසට යමු අපි මං කිව්වා මේක අපි අද කතා කරන්නේ මේකට සම්බන්ධ පාඩම් දෙකක් ඉස්සරහා තියෙනවා ඒකත් එක්ක මේකට අපි කතා කරන්න එක තියෙනවා මේක දැන් අපි සාකච්ඡා ඉවර කරලා ඊළඟට මෙන්න මේ බැංකු නොවන මූල්‍ය ඔන්න දැන් අපි ඔයගොල්ලන්ගේ විෂයට කෙලින්ම ඇතුල් වෙනවා non banking financial business right බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර දැන් අපි දැන් මූලික හැඳින්වීමක් කරා ගියසර අපි අවශ්‍ය දේවල් ඒ සමහර දේවල් කාරණා ටිකක් කතා කරා දැන් මේකට බලපාන නීති රීති වටපිටාව බැංකු පනත බැංකු මුදල් ව්‍යාපාර පන්ත සහ ඒ දේවල් කීපයක් අපි සරලව බොහොම මේ අවශ්‍ය පමණට කතා කරා දැන් ඔන්න අපි විෂයට හෙමින් ඇතුල් වෙන්න යන්නේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර non banking financial business හැඳින්වීම right බලමු ඡායා බැංකු ක්‍රමය shadow banking මේ shadow banking කියන වචනෙන් ප්‍රශ්නත් ඇවිල්ලා දෙනවා සමහර විභාගවල ඔන්න දැන් අර ප්‍රශ්න අහපු කෙනාට උත්තර තියෙනවා දැන් මෙතන ඉඳලා right මොනවාද එක්කෙනෙක් ඇහුවනේ මේවෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා විභාගෙදී right ඒ වගේ ඉතින් ඒවා එකපාරටම මම කියුවේ too early කියලා මොකද අපි පාඩම් කතා කරන්නේ යත් තමයි ඉස්සරහට ප්‍රශ්න අහන ඒරියාස් එන්නේ ඒකට මම කියනවා මේ පැත්තෙන් හැමදාම ප්‍රශ්න ඒරියා එකක් මේ පැත්ත වැදගත්කමක් තියෙනවා මේක විශේෂයෙන් බලා ගන්න ඕන මේවා ගැන ඕගොල්ලෝ අවබෝධය ලබා ගන්න ඕන මේවා කියවන්න ඕන කියලා මම ඒ තැන් විශේෂයෙන් highlight කරලා කියනවා ඕගොල්ලන්ට හැම එකම වැදගත් විශේෂයෙන් දැනුම ලබා ගැනීම වැදගත් මම අර කලින් කිව්වා වගේ right එතකොට ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්‍රමය තුළ බැංකු සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය නිරත වේ. මම ඒක මොකක්ද කියලා මූල්‍ය අතරමැදි කරන්නේ මොකක්ද කියලා ගිය සතියේ හිටපු ළමයි දන්නවා. මම පැහැදිලි කරානේ මොකක්ද මූල්‍ය අතරමැදි කරන්නේ කියලා. කියන්නේ කියලා නේ. Financial intermediation, right? මෙතන ඉන්නවනේ ගිය සතියේ ළමයිත් ඉන්නවනේ. අනිවාර්යෙන් ඇති. ඒතකොට ඒගොල්ලෝ දන්නවා. අනිත් අය ඒක නැත්තම් කවුරු හරි එක්ක ඩිස්කස් කරමු. Financial මට අදායි කියන්න බෑ. Financial intermediation. එතකොට ඒ බැංකු සුවිශේෂ කාර්යයක් මොනවා හරි ස්පෙෂල් රෝල් එකක් කරනවා බැංකු හා මූල්‍ය ක්‍රමය තුළ බැංකු මේන් රෝල් එකක් කරනවා ඒකල මූල්‍ය අතරමැදි කරන්නේ නිරත වෙනවා. ඒ කියන්නේ ඩිපොසිට්ස් ගන්නවා ණය දෙනවා right එනම් මහජනතාවගෙන් තැන්පතු බාර ගැනීම සහ අරමුදල් සම්පාදනය කරමින් ණය සහ අත්තිකාරම් ලබා දීම මෙම ක්‍රියාවලියට සමාන ආකාරයටම මේක වගේම තමයි බැංකු නොවන මූල්‍ය ආයතනද ඒ කියන්නේ මුදල් සමාගම් වෙන්න පුළුවන් කල්බදු සමාගම් වෙන්න පුළුවන් වෙනත් මූල්‍ය ආයතන වෙන්න පුළුවන් රක්ෂණ ආයතන වෙන්න පුළුවන් විශ්‍රාම අරමුදල් වෙන අපි මේ පාඩම් ඉස්සරහට කතා කරනවා ඒවා ආයතනද සිය මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය නිරත වේ ඒ බැංකු වගේම තමයි එතන නමුත් ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති business models කාගේද non banking financial business වල මෙන්ම අවදානම් පරිසරයද බැංකු වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ඔන්න ඔතන තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. දැන් මේගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ඉන්ටිමීඩියේෂන් රෝල් එක දෙකම එකයි. right? දෙකම එකයි. බැංකු ඉන්ටිමීඩියේෂන් ෆයිනෑන්ෂල් ඉන්ටිමීඩියේෂන් එකක් කරනවා. බැංකු නොවන මූල්‍ය ආයතනත් ඒක කරනවා. එකම රෝල් එක කරන්නේ. තැන්පත් ගන්නවා ණය දෙනවා. නැත්නම් වෙළඳපොලෙන් ණයට ගන්නවා. මුදල් ණයට ගන්නවා. ඒ වගේම අවශ්‍ය නැවසෙන් ලබා දෙනවා. මොනවා කරත් දෙපැත්තෙම කරන්නේ දෙකේම කරන්නේ ෆයිනෑන්ෂල් ඉන්ටිමීඩියේෂන්. එතකොට ඒ වුණාට මේ මූල්‍ය ආයතන සිය මූල්‍යකරණ ක්‍රියාවලිය නිරත වේ. නමුත් ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතින් මෙන්ම කාගේද බැංකු නොවන මූල්‍ය ආයතනවල අවදානම් පරිසරය risk environment එකයි business models බැංකු වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. කෙසේ වෙතත් බැංකු වලින් ලබා දෙන සේවාවන් බැංකු නොවන මූල්‍ය ආයතන විසින්ද ලබා දෙන බැවින් මේවා ඡායා බැංකු ක්‍රමේ shadow banking ලෙසද හැඳින්වේ. දැන් අපි තේරුම් ගත්තා ඇයි shadow banking කියන්නේ non banking financial institute වලට. මේ බැංකු වලින් කරන සර්විස් එකම දෙනවා. ඒතර මේක බැංකු ක්‍රමයේ හේවණල්ල වගේ ක්‍රියා කරනවා. හැබැයි මතක තියාගන්න ඕන ළමයි ඒගොල්ලන්ගේ අවදානම් පරිසරයයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර ආකෘතියනුයි වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි ඉදිරියේ කතා කරනවා. කොහොමද වෙනස්? එහෙම වෙනස් වෙනවා කිව්වට මදිනේ. එහෙම වෙනස්කම් තියෙනවා කිව්වට මදි. මොනවද මේ වෙනස්කම් කියලා අපි කතා කරන්න ඕනේ. අපි ඉදිරියේදී කතා කරනවා. ඉස්සරහට කතා කරනවා. right? අපි දැන්ට මේ පාඩම මෙහෙම සාකච්ඡා කරගෙන යමු. right? ඊළඟ වාණිජ්‍ය බැංකු. දැන් අපි කතා කරා බැංකු පනත ගැන ටිකක් මුලින් කතා කරන්නේ. ඔන්න දැන් මොකද්ද වාණිජ්‍ය බැංකු? right?
ඔය අපි කිව්ව 1988 අංක 30 දරන බැංකු පනත මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව. ඒක තමයි ලීගල් සෝස් එක. ඒ කියන්නේ නීතිය උල්පත. බැංකු පනත. ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ව්‍යාපාරික කටයුතු ආරම්භීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය මගින් බලපත්‍ර ලබා දෙනු ලැබේ. ඒ කියන්නේ බැංකින් ලයිසන් එක දෙන්නේ සෙන්ට්‍රල් බැංක් මොනිටරි බෝඩ් එකේ. එතකොට බැංකු නොවන මූල්‍ය අතර සමග සැසඳීමේදී වාණිජ බැංකු විසින් ඉල්ලුම් තැන්පතු කරන්ට් accounts පවත්වාගෙන යන අතර. ඔන්න දැන් මෙතන කතා කරනවා මේක ඇතුලේ මුදල් සමාගම් එක්ක වාණිජ බැංකු සංසන්දනය. commercial banks, what are the differences between commercial banks and non-banking financial institutions? ඒවයි වාණිජ බැංකු වල වෙනස්කම් මොකද්ද? දැන් වාණිජ බැංකු වලට පුළුවන් ඉල්ලුම් තැන්පතු current accounts නැත්නම් demand deposits, right? පවත්වාගෙන යන්න පුළුවන්. අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කරන ලබන foreign exchange transactions උත් කරනවා commercial banks, right? commercial bank. දැන් මෙතන bankers-ලා ඉන්නේ. මේ bankers-ලා දන්නවා. ඔයගොල්ලෝ බැංකුව වල foreign exchange transactions and මොනවාද current account transactions, current account activities කරනවා ඔයගොල්ලෝ commercial banks. එතන නමුත් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණ කටයුතු සිදු කරන අතර, ඒ කියන්නේ වාණිජ බැංකු වලට අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ මහා බැංකුවේ බැංකු කටයුතු දෙපාර්තමේන්තුව. අතර මුදල් මණ්ඩලය විසින් නියාමන කොන්දේසි පනවා ඇත. මොනිටරි බෝඩ් එකෙන් regulatory conditions දාලා තියෙනවා. අර ලැබිච්ච බලතල ප්‍රකාර, නීතිය ප්‍රකාර. එනම් පවත්වාගෙන යුතු ආම ප්‍රාග්ධනය, ණය දීමේ සීමා, ද්‍රවශීලවත්කම් පවත්වා ගැනීම, බොල්ලා අඩමාන සහ වෙන් කිරීම යන ආදී. වාණිජ බැංකුව විසින් සිය බලපත්‍රය වාර්ෂිකව අලුත් කරමින් නියාමන කොන්දේසි වලට යටත්ව ක්‍රියා කළ යුතුය. දැන් උන් අපි වාණිජ බැංකු ගැන දැනට ඕගොල්ලෝ දැනගන්න ඕන ප්‍රමාණය. commercial banks කියන්නේ මොනවද? ඒවා බැංකු නොවන මූල්‍ය අතර වලින් වෙනස් වෙන්නේ කොහොමද කියන මූලික කාරණා ටික සහ ඒගොල්ලෝ අධීක්ෂණය කරන්නේ කවුද? ඒගොල්ලන් නියාමන කොන්දේසි පනවන්නේ කවුද? ඒවා බලන්නේ කවුද කියන ඒ කාරණා ටික කතා කරා. ඒක ක්ලියර්ද? ක්ලියර්ද? බැංකර්ස්ලා ඉන්නේ ඔක්කොම මෙතන ඕගොල්ලන්ට ක්ලියර් වෙන්න ඕන. දැන් බැංකර්ස්ලා නොවන අයත් ඉතින් ස්කූල් ලීවර්ස්ලා. මට ස්කූල් ලීවර්ස්ලා කියන්නේ ඕගොල්ලන්ට ක්ලියර්ද කියලා? ක්ලියර්ද? School leavers. Last week I have seen some school leavers are there. School leavers ලා කියන්නේ තේරෙනවද මේක? බැංකර්ස්ලා දන්නවා මේක. School leavers. පාසල් හැර ගිය ළමයි කියන්න. ඔයගොල්ලන්ට මේක තේරෙනව නේද? බේසික්ස් දේවල් මේ කතා කරන්නේ. මූලික දේවල් තාම කතා කරන්නේ, right? මේව හරියට අවබෝධ කරගෙන යන්න ඕනේ ඉස්සරහට. School leavers කියන්නේ බැංකර්ස්ලා දන්නවා ඒගොල්ලෝ බැංකුවල වැඩ කරන්නේ. Okay, right. Right. Yes, okay, right. ඔන්න වාණිජ බැංකුව ඊළඟ විශේෂ බැංකු. බලපත්‍රලාභී විශේෂ බැංකු. right? ඉහත සඳහන් බැංකු පනත යටතේම අපි දැක්කනේ බැංකු පනතේ එක කොටසක් තිබුණා විශේෂිත බැංකු සම්බන්ධ බැංකු පනත යටතේම ක්‍රියාත්මක වන විශේෂ බැංකු සඳහාද ඉහත නියමයන් අදාළ වන අතර ඒ විදිහටම අදාළ වෙනවා. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්ෂණ කටයුතු සිදු කරන ලැබේ. මහා බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කටයුතු සිදු කරනවා. ඔවුන්ටද ඉහත නියාමන අවස්ථාවන් අදාළ වන අතර අර කලින් කියව ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ද්‍රවශීලවත්කම් වෙන්න පුළුවන්, ණය දීම සීමා වෙන්න පුළුවන්, බොල්ලා අඩමාන්නය වෙන් කිරීම වෙන ආදී වශයෙන් ඒවා අදාළ වෙනවා. අතර වාණිජ බැංකු සමග සැසඳීමේදී විශේෂ බැංකු ඉල්ලුම් තැන්පතු ලබා නොගන්න අතර විදේශ විනිමය ගනුදෙනු සඳහාද සම්බන්ධ නොවේ. හරිද? දැන් මේකත් තේරුම් ගන්න එපා. දැන් ඉස්සෙල්ලා වාණිජ බැංකු ගැන කතා කරද්දී වාණිජ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන සංසන්දනය කළා. අපි වෙනස්කම් දීර්ඝව කතා කරන නමුත් එතන යම් සඳහන් කිරීමක් කරා අවදානම් පරිසරයයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර ආකෘතිය වෙනස් කියලා. ඒ වගේම වාණිජ බැංකුවේ විශේෂ බැංකුත් වෙනස්කම් තියෙනවා. මේ වාණිජ බැංකු වල current accounts තියෙනවා, foreign exchange transactions තියෙනවා. ඒවද නමුත් විශේෂ බැංකු වල ඒවා නැහැ. ඒවා නැහැ. දැන් මට මතකයි ගිය සතියේ මෙතන හිටියා. මේ ක්ලාස් එකේ ජොයින් ලා හිටියා ළමයි. එක්කෙනෙක් හෝ දෙන්නෙක්. මට මතක හැටියට. කෙනෙක් හෝ දෙන්නෙක් හිටියා NSB. right? NSB National Savings Bank විශේෂ බැංකුවක්. NSB කියන රෙස්පොන්ස් කරන ඔයගොල්ලන් current accounts තියනවද? ඔයගොල්ලන් foreign exchange transactions කරනවද? investments පැත්තට සමහරට ටිකක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ගනුදෙනු කරෝ එක්ක විදේශ විනිමය ගනුදෙනු කරන්නේ නැහැ. NSB National Savings Bank.
ළමයි දෙන්නෙක් විතර මේ ගිස්සතින් මට මතකයි හිටියේ NSB කියලා කිව්වා. no right ඔය කියන්නේ හරි. අන්න ඒ වගේ ප්‍රායෝගිකව මේවා තේරුම් ගන්න ඕන right. තව මොනවද විශේෂ බැංකු කියන්නේ? තව විශේෂ බැංකු NSB තියෙනවා. රාජ්‍ය උකස් ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, ඒ ආදී වශයෙන් එහෙම ලැයිස්තුවක් තියෙනවා විශේෂ බැංකුව. සනස බැංකුව, ඒ ආදී වශයෙන් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට අර වාණිජ්‍ය බැංකු කරන සමහර ඔපරේෂන්ස් කරන්න තැන්පත් ගන්නව ණය දෙනවා. ඒව කරනවා. right? HDFC right. okay. අන්න ඒ වගේ වෙනස්කම්. ඒවා තමයි මේ කියන්නේ අපි right. මේවා අපි පැහැදිලි කරගෙන යන්න ඕන. right. එතකොට මෙවැනි විශේෂ බැංකු සඳහා උදාහරණ වන්නේ ජාතික ඉදිරිම බැංකුව, රාජ්‍ය උකස් ආයෝජන බැංකුව, නිවාස සඳහා ආදී වශයෙන් උදාහරණක් තියෙනවා. ඒතර විශේෂ බැංකු ගැන අපි කතා කරනවා right. ලියාපදිංචි මූල්‍ය සමාගම්. registered finance companies right. මූල්‍ය සමාගම් finance company. බැංකු නොවන මූල්‍ය ආයතන අතර මූල්‍ය සමාගම් ප්‍රධාන ස්ථානයක් ගනී. අපි දන්නවා finance company වලට ප්‍රධාන ස්ථානයක් හම්බ වෙනවා. මේ නිසා නීතිමය පසුබිම අපි කලින් කතා කරමු ඉස්සර පාඩමේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත මගින් සැලසී ඇත. finance business act එක. අපි ඒ ගැන පොඩ්ඩක් සෑහඳුරට කතා කරා. මුදල් සමාගම් විසින් කාලීන තැන්පතු මෙන්ම සාමාන්‍ය ඉතර කිරීමේ තැන්පත්ද ලබා ගනී. මොනවාද? time deposits and normal savings. ඒ දෙක විතරයි. ඒගොල්ලන්ට current accounts තියාගන්න බෑ. කාටද? මුදල් සමාගම් වලට. ඒතර වාණිජ්‍ය බැංකු වලට පමණයි current accounts තියාගන්න පුළුවන්. විශේෂ බැංකු වලටත් බෑ. මුදල් සමාගම් වලටත් බෑ. එතකොට මේකට පුළුවන් මොනවාද? කාලීන තැන්පතුත් සාමාන්‍ය තැන්පතුත් බාර ගන්න පුළුවන්. ඔවුන් හට ඉල්ලුම් තැන්පතු නැතහොත් ජංගම ගිණුම් පවත්වා ගැනීමට අවසර නොලැබේ. ඒක අපි දන්නවා දැන්ටම. ඒ කියන්නේ ඒක. අවසර නොලැබේ. ඔවුන් හට ඉල්ලුම් තැන්පතු නැතහොත් ජංගම ගිණුම් කරන්ට් accounts පවත්වා ගැනීමට අවසර ලැබෙනවා. හොඳට මතක තියාගන්න ඕන. විශේෂයෙන් බැංකර්ස්ලා මේව දන්නවා. මෙතන ඉන්නේ ස්කූල් ලියර්ස්ලා මතක තියාගන්න. ඊළඟට මුදල් සමාගම් වල ණය අත්තිකාරම් ෆයිනෑන්ස් කම්පැනි වල ණය සහ අත්තිකාරම් loans and advances කුලීපිට ගැනුම් පහසුකම් hire purchase ව්‍යාපාරික ණය business loans සහ පුද්ගලික ණය වලින් සමන්විත වේ. ඒගොල්ලෝ මුදල් සමාගම් කරන්නේ මොනවද එතකොට? ණය අත්තිකාරම් වලට දෙන්නේ කුලීපිට ගැනුම්. ඒවම කල්බදු leasing කුලීපිට ගැනුම් hire purchase ව්‍යාපාරික ණය business loans පුද්ගලික ණය personal පහසුකම් වලින් සමන්විත වේ. මූල්‍ය සමාගම් අධීක්ෂණය මුදල් ව්‍යාපාර පනතෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව. අන්න ඒක මූල්‍ය සමාගම් අධීක්ෂණය කරන එක මුදල් ව්‍යාපාර පනත අපි කිව්ව 2011 අංක 41 දාන මුදල් ව්‍යාපාර පනතෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදු කරනු ලැබේ. ඒ කියන්නේ මොනිටරි බෝඩ් එකේ approvals ඇතුව ඒ සම්බන්ධ කටයුතු අධීක්ෂණ නියාමන ක්‍රියාමාර්ග වලට අදාළ දේවල් ක්‍රියාත්මක කරන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. right? සිදු කරන මුදල් සමාගම් සඳහාද විවිධ නියාමන අවස්ථාන් පනවා තිබේ. ඒවටත් අර බැංකු වලට වගේ නියාමන අවස්ථාන් පනවලා තියෙනවා. ඒවා අතර පහ සඳහන් විධානයන් හා නියමයන් ප්‍රධාන ස්ථානයක් ගනී. මේක අපි බැංකු වලට වඩා වැදගත්කමින් විශේෂයෙන් කතා කරනවා. ඇයි? දැන් මේවා හැම එකක් ගැනම වෙන වෙන පාඩම් තියෙනවා ඕගොල්ලන්ට. ප්‍රශ්න එනවා ඕගොල්ලන්ට විභාගෙදී. right? ඔන්න අර ප්‍රශ්න ගැන අහපු ළමයා. right? කවුද ඇහුවේ ප්‍රශ්න ගැන? ඉන්න මේක ඇති. Dulita නේද? Obron, right. Do you get questions in exam up to this? Up to again දැන් මේ පාඩම් ඔක්කොම ප්‍රශ්න එනවා. right? ඒ නිසා මම ඒවා එන තැන් වල විශේෂයෙන් කියනවා මේ පාඩම් තව ඉස්සරහට මේ පටන් ගත්තා විතරයි. right? ඒ නිසා ඒ කියන්නේ worry වෙන්න එපා ඔයගොල්ලෝ. right? Don't confuse. right? right. බලමු අපි. එතකොට
ඒවා අතර පහත සඳහන් විධානයන් හා නියමයන් ප්‍රධාන ස්ථානයක් ගනී. බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාවේ ලයිසනින් බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරීම රයිට් ඒක රිනිවල් කරන්න ඕන අලුත් කරන්න ඕන. අවම ප්‍රාග්ධනයක් පවත්වාගෙන මිනිමම් කැපිටල් රික්වයර්මන්ට් වත්කම් මත බර තබන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් පවත්වන්න. risk weighted capital adequacy ratio risk weighted capital adequacy ratio වත්කම් මත බර තබන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක කලබල වෙන්න එපා. මේවා ඔක්කොම අපි කතා කරනවා ඉස්සරහට. මොනවද මේවෙන් කියන්නේ? කොහොමද ඒක ගණන් බලන්නේ? ඒවා කොහොමද වැදගත් වෙන්නේ? ඇයිද ඒවා වැදගත් වෙන කාරණා කතා. මේවා හැම එකක්ම මතක තියාගන්න. මුදල් සමාගම් වලට වගේම බැංකු වලටත් අදාළයි. ඒවා බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලනවා. ඒ වගේම කල්බදු සමාගම් ලීසින් කම්පැනි වලටත් අදාළයි. ඒවා ඒත් බැංකු නොවන මූල්‍යාධන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලනවා. ඒ විධාන වෙනම තියෙනවා. බොල් හා අඩමාන්‍ය සඳහා වෙන් කිරීම. bad and doubtful debt provisioning direction මෙහෙම එකක් තියෙනවා. ඒක පුද්ගල ණය සීමාවන් පවත්වා ගැනීම. single borrower limit. ආයතනික යහපාලන විධානය corporate governance direction. මූල්‍ය සමාගම් තැන්පතු විධානය deposit direction. මූල්‍ය සමාගම් ආයෝජන විධානය investment direction. මේ ආදී හැම ශේෂ්ඨයක් ගැනම විධානයන් පනවලා තියෙනවා. දැන් මතකද ගිය සතියේ ආපු ළමයින්ට මම ඔයගලන්ට ඇඳ ගන්න කිව්වා බැලන්ස් ෂීට් එක. මම කොහොමද ඇඳ ගන්න කියලා? මම ඇදලා දුන්නා බෝඩ් එකේ බැලන්ස් ෂීට් එක ශේෂ පත්‍රය. මුදල් සමාගමක එක පැත්තක ප්‍රාග්ධනය තැන්පතු සහ ණය තියෙනවා. සරලව සංක්ෂිප්තව. අනිත් පැත්තේ ස්ථාවරවත්කම් ජංගමවත්කම් ණය හා අත්තිකාරම් සහ ආයෝජන තියෙනවා. ප්‍රධාන අයිතමෙන් අපි 6ක් සාරාංශ කළානේ. දැන් බලන්න මෙතන. ඒ ප්‍රධාන අයිතමෙන් හැම එකටම වගේ විධානයක් තියෙනවා. බලපත් ලබා ගන්න ඕන, බලපත් අලුත් කරන්න, අවම ප්‍රාග්ධනයක් පවත්වා ගැනීම. මේක අදාළ වෙන්නේ මොකටද? අර ඔයගොල්ලෝ ඇඳගත්ත බැලන්ස් ෂීට් එකේ ප්‍රාග්ධනය කියන අයිටමයට අදාළයි. වත්කම් මත බර තබන ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. මේකත් ඒ ප්‍රාග්ධනය කියන අයිටමයට අදාළයි. බොල් හා අඩමාන්‍ය සඳහා වෙන් කිරීම. ඒ මොනවයින්ද බොල් හා අඩමාන්‍ය වෙන් කරන්නේ? ණය ආපසු අය නුනොත්. එහෙනම් ණය සහ අත්තිකාරම් කියන කොටසට මේක අදාළයි. ඒක පුද්ගල ණය සීමාවන්. ඒකත් ණය දීම් වලට අදාළයි. loans and advances. ආයතන එක යහපාලනය overall ආයතනයේ corporate governance වලට අදාළ. මූල්‍ය සමාගම් තැන්පතු විධානය. අර තැන්පත් බාර ගන්න පැත්තේ තියෙන තැන්පත් වලට අදාළයි. මූල්‍ය සමාගම් ආයෝජන විධානය. අර ඔයගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එකේ ආයෝජනය කරන්න අන්නේ ආයෝජන වලට ඒ ආදි වශයෙන් මතක තියාගන්න. මේ ආදි වශයෙන් ප්‍රධාන වශයෙන් මුදල් සමාගම් වල වත්කම් හා වගකීම් වලට බලපාන ආදායම් හා වියදම් වලට බලපාන ඒගොල්ලන්ගේ මෙහෙයුම් වලට බලපාන ගොඩාක් තැන් වෙනුවෙන් විධාන නියෝග රෙගුලාසි මේ මුදල් ව්‍යාපාර පන්තියෙන් ලැබිච්ච බලතල් ප්‍රකාරව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පනවලා තියෙන බව. ක්ලියර්? ක්ලියර්ද? මේක තමයි අපි ක්ලියර් කරන් යන්න ඕන මුලින් ඉඳලා. ක්ලියර්. Okay. Right. මේවා මූලික දේවල් පොඩි දේවල් වුණාට හරියට තේරුම් ගන්න ඕන. ආයි මේවා නිකන් ගලේ කෙටුව වගේ ඔළුවේ තියෙන්න ඕන. මේවා ආයි අමතක කරන්න බෑ. මේ තැන් වලින් ප්‍රශ්න එනවා. පොඩි වුණාට මේවෙන් ප්‍රශ්න ලකුණු දෙකේ ප්‍රශ්න එන්න පුළුවන්. ලකුණු 5ක වගේ කොටස් වල මේ උගලන් ප්‍රශ්නේ ලකුණු 5 කොටස් වලින් ලකුණු 20ක ප්‍රශ්නේ ලකුණු 5 4ක් එන්නේ. ඒ වගේ 5කට 10කට එන්න පුළුවන්. ඒ නිසා මේවා හරියට මතක තියාගන්න. මේ වෙනස්කම් මොනවාද? මේ මුදල් සමාගම් වලට කරන්න පුළුවන් බාර ගන්න පුළුවන් තැන්පත් වර්ග මොනවද? ඒ වගේම ඒගොල්ලන්ගේ අනිත් ආයතනයක තියෙන වෙනස්කම් මොනවද? ඒ වගේ එන්න පුළුවන්. right. ඒ වගේ අපි ඉදිරි කාලේ කතා කරනවා පටන් ගත්ත විතරයිනේ. right. ඊළඟට ලියාපදිංචි කල්බදු සමාගම්. මොනවද මේ? කල්බදු සමාගම් leasing companies. දැන් අපි දන්නවා මුදල් සමාගම් කියන්නේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරයක්. කල්බදු සමාගම් කියන්නේ බැංකු නොවන මූල්‍ය leasing companies. මොනවද මේ සම්බන්ධ අපි අදහස් කරන්නේ මොකක්ද කියන බලමු.
කල්බදු පහසුකම් ලබා දීම මෙම ආයතනවල ප්‍රධානම කාර්යය. ඒ කියන්නේ මේගොල්ලෝ මේන් රෝල් එක ලීසින් ෆැසිලිටිස් දෙන එක. කල්බදු පහසුකම් ලීසින්. මේ සඳහා බලපාත්‍ර නීතිමය පසුබිම මේකේ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක 2000 අංක 56 දරන කල්බදු පනත මගින් සලසා ඇත. අර 2011 අංක 42කින් මුදල් ව්‍යාපාර බලනවා වගේ කල්බදු ව්‍යාපාර ගැන බලපාත්‍ර නීතිය තමයි 2000 අංක 56 දරන කල්බදු පනත ලීසින් ඇක්ට්. කල්බදු පහසුකම් ලබා දීම සඳහා බලපත්‍ර ලබා ගැනීමට සුදුසුකම් ලබන ආයතන පහත පරිදි දැක්විය හැකිය. දැන් දැක්කනේ කල්බදු පහසුකම් ලබා ගන්න පහසුකම් ලබා දෙන්න සුදුසුකම් ලබන ආයතන වර්ග 4ක් තියෙනවා. මේවා තමයි ප්‍රශ්න අහන තැන්. මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. විභාගයේ ප්‍රශ්න අහලා තිබුණා මම දැක්කා පේපර්ස් වල. දැන් මොනවද? දැන් ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්න එපා මෙතන. හරිද? මේක හරියට සරලව තේරුම් ගන්න. දැන් අපි කතා කරන්නේ කල්බදු ආයතන ගැන. ඒක කල්බදු සඳහා බලපාත්‍රන වෙනම නීතියකුත් තියෙනවා 2000 අංක 56. එතකොට ඒ අනුව කල්බදු පහසුකම් ලබා දෙන්න සුදුසුකම් ලබන ආයතන වර්ග 4ක් තියෙනවා. එකක් තමයි බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව. අනික බලපත්ලාභී විශේෂිත බැංකුව. අපි කතා කරපු වර්ග දෙක. මූල්‍ය සමාගම්. ඔයිට කලින් කතා කරමු ෆයිනෑන්ස් කම්පැනි. ඊළඟට 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ස්ථාපිත පොදු සමාගම් ඒවා ගොඩක් වෙලාවට ස්ථාපිත කරලා තියෙන්නේ කල්බදු සඳහා පමණයි. එවැනි ආයතන කල්බදු සඳහා පමණක් වූ ආයතන. බලන්න මට ළමෙක් කවුරුද කියන්න ලංකාවේ උදාහරණයක් කියන්න. එලෙස කල්බදු සමාගම් කල්බදු පහසුකම් ලබා දීම සඳහා පමණක්ම පිහිට වූ ආයතනයක නමක් කියන්න. එහෙම ආයතනයක නමක් කියන්න. ඒ ආයතන තියෙනවා. ඒ ආයතන තියෙනවා. හොයලා බලන්න. asset line. ඔය කියන්නේ දිල්ලි කියන asset line හරියට හරි. right correct you are correct. asset line. සෙන්කඩගල ෆයිනෑන්ස් කියන්නේ ෆයිනෑන්ස් කම්පැනියක් ළමයි. අන්න ඒක මම ඒක තමයි දැන් මේ තේරුම් කරලා දෙන්නේ. people's leasing. එකත් leasing කිව්වට ඒගොල්ලෝ ෆයිනෑන්ස් and leasing දෙකම කරනවා. මම කියන්න ඉන්න. අපි පැහැදිලි කරගමු ඒක. ඒක හරියට ඒවා පොඩි දේවල් හරියට තේරුම් ගන්න ඕනේ. දැන් මේ කියන්නේ වාණිජ්‍ය බැංකු වලටත් ඒගොල්ලන්ගේ සාමාන්‍ය වාණිජ්‍ය බැංකු කටයුතු කොමර්ෂල් බැංකින් ඇක්ටිවිටීස් වලට අමතරව මේ 2000 අංක 56 දරන පනත යටතේ වෙනම ඇප්ලයි කරලා බලපත්‍රයක් ලබාගෙන ලීසින් කරනවා. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුත් ලීසින් දෙන්නේ. ලංකා බැංකුව, මහජන බැංකුව, HNB, සෙලාන්, සම්පත්, අරයා මෙයා ඔක්කොම ලීසින් දෙනවා. ඒගොල්ලෝ ඒකට වෙනම ලයිසන් එකක් ගන්නවා මේ පනත යටතේ. බැංකුව. බැංකු බලපත්‍රයට අමතරව. ඒ වගේම බලපත්‍රලාභී විශේෂ බැංකු. උකස් ආයෝජන බැංකුව වෙන්න පුළුවන්. මේ කවුද? HDFC වෙන්න පුළුවන්. අනිත් විශේෂ බැංකු ඒ ආදී වශයෙන් ලීසින් පහසුකම් දෙනවා මේ 2000 අංක 56 දරන පනත යටතේ ලයිසන් එකක් අරගෙන. මූල්‍ය සමාගම්. දැන් මූල්‍ය සමාගම් පිටවන්නේ 2011 අංක 42 පනත යටතේ ලයිසනින් ගන්න බලපත්‍ර ගන්න. නමුත් ඒගොල්ලන්ටත් මේ 2000 අංක 56 දරන පනත යටතේ ලයිසන් එකක් අරගෙන ලීසින් පහසුකම් දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ලීසින් කරනවා. ඒ වගේම ඔය ඇසෙට් ලයින් වගේ කම්පැනි වගේ ලීසින් සඳහා පමණක් වූ ආයතන තියෙනවා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ස්ථාපිත පොදු සමාගම්. ඒතකොට කොහේ හරි වෙලාවක ප්‍රශ්නයක් ඇහුවොත් ලීසින් කල්බදු පහසුකම් ලබා දිය හැකි ආයතන වර්ග ඔබ හඳුනාගන්නේ කෙසේද? ඒ මොනවාද සඳහන් කරන්න. නැත්නම් ඒවා නම් වර්ග කරන්න. නැත්නම් ලයිස්තුගත කරන්න. ලකුණු 5යි. නිකන් ලියන්න just mention. මේ 4 ලියවන ලකුණු 5 හම්බ වෙනවා. right? ඒකයි තේරුම් ගන්න. මේ කල්බදු ගැන දැනගන්න ඕන දේවල්. right? තව තියෙනවා. කල්බදු පහසුකම් ලබා දීමේදී ඇතිවන ගිවිසුමේ පාර්ශ්වකරුවන් වන්නේ කල්බදු දීවනාකරු, කල්බදු ගැනුම්කරු. ඒකේ පාටිස් දෙකක් ඉන්නවා. කල්බදු දීවනාකරු ඉන්නවා, කල්බදු ගැනුම්කරු. සහ අදාළ වත්කම සපයන්න. තව පාටි එකක් ඉන්නවා. වටිනාකමින් වැඩි වත්කම් මූල්‍ය කිරීම සඳහා කල්බදු පහසුකම් මගින් ඉඩ සැලසෙන අතර. ඒ කියන්නේ high value assets. ඒවා තමයි මේ වගේ පහසුකම් මගින් දෙන්නේ. ඒ මගින් නිෂ්පාදන හා ව්‍යාපාරික ආයතනවල නිමැවුම් වැඩි කිරීම. නිෂ්පාදන ආයතනවල ව්‍යාපාරික ආයතනවල ඒගොල්ලන්ගේ ටර්න්ಓවර් එක, ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න පුළුවන් මේ පහසුකම් මගින්. ඒ වගේම නව රැකියා අවස්ථා බිහි කරන්න පුළුවන්. ඒ අලුතෙන් ඒ වගේ ව්‍යාපාර පටන් ගන්න අලුතෙන් සෙක්ෂන්ස් ගන්නකොට මේ වගේ කල්බදු පහසුකම් යටතේ පහසුකම් අරගෙන කර්මාන්තයක් මැෂින්ස් ගාන තව පටන් ගන්නකොට රැකියාව ඇති වෙනවා. ඒ වගේම ඒ වගේ
නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. ඒ වගේම ආදායම් සහ ආයෝජන මාර්ග විවර වෙනවා. ඒ කියන්නේ වැඩ කරන අයගේ ආදායම් වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ ආයතන වල ලාභ ලැබෙනවා. ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් වැඩි වෙනවා. මගින් ජාතික නිෂ්පාදනය ඉහළ දැමිය හැකි. කියන්නේ නැෂනල් ප්‍රොඩක්ෂන් එක GDP gross domestic product එක ඉහළ දාන්න පුළුවන්. එහෙමයි ප්‍රශ්න අහන්නේ ළමයි ආ. එහෙමයි ප්‍රශ්න අහන්නේ. කොයි හරි තැනක නිකන් අහන්නේ නැහැ. ලීසින් පාසුකම් දෙන ආයතන මොනවද කියලා අහලා ලීසින් බිස්නස් මගින් කොහොමද රටක ජාතික නිෂ්පාදනය වැඩි වෙන්නේ කියලා අහන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන්කම තියෙන්න ඕන ලීසින් හරහා කොහොමද ජාතික නිෂ්පාදනයට කන්ට්‍රිබියුෂන් එකක් එන්නේ GDP කන්ට්‍රිබියුෂන් එක එන්නේ කොහොමද කියලා පැරග්‍රාෆ් එකකින් ඔන්න ඔය විදිහට විස්තර කරලා ලියන්න පුළුවන් වෙනවා. ඒ වෙන්නේ ව්‍යාපාරික ආයතන නිෂ්පාදන ආයතන වටිනාකම වැඩි අන්තසූත්‍ර උපකරණ ලබාගෙන ඒගොල්ලන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරනවා. ඒගොල්ලන්ගේ නියමම වැඩි කරනවා. ඒ වගේ පිරිවැටුම වැඩි කරනවා. ඒ මගින් රැකියාව අවස්ථා ඇති වෙනවා. නව ආදායම් අවස්ථාන් ජනිත වෙනවා. ඒ වගේම ලාභ ලැබීම හරහා ඒගොල්ලන්ගේ ආයෝජන අවස්ථාන් වැඩි වෙනවා. ඒතර මේ වයින් වෙන්නේ මොකද්ද? නිෂ්පාදනය වැඩිවීම, ආදායම් වැඩිවීම, රැකියා ඇතිවීම සහ ආයෝජන අවස්ථා විවර වීම හරහා මේ සමස්ත ප්‍රතිඵලය එන්නේ රටේ ජාතික නිෂ්පාදනය GDP එක ඉහළ යනවා. අන්න ඔය විදිහට පැහැදිලි කරලා ලියන්න පුළුවන් වෙනවා ඕගොල්ලෝ. අපි උත්තර වෙනම කතා කරන ප්‍රශ්නත් එක ඉදිරි කාලේ මම නිකන් දල වශයෙන් කිව්වේ එහෙම තමයි ප්‍රශ්න අහන්නේ ඕගොල්ලන්ගෙන් රයිට් නිකන් ලීසින් කියන එක මොකද්ද පනත නම මොකද්ද එහෙම අහන්නේ නැහැ. ඒව ගැන කැඹුරින් හරවත් සාකච්ඡාවක් කරන්න කෙටියෙන් ඔයගලන්ට පුළුවන්කම තියෙන්න ඕන. ඒකයි මේ මේවා කියලා දෙන්න බලන්න. එහෙම තමයි ප්‍රශ්න එන්නේ ඔයගලන්ට. රයිට්? ප්‍රශ්න එන්නේ එහෙමයි. රයිට්. නිෂ්පාදනය ඉහළ දැමිය හැකියි. රයිට්. රක්ෂණ ආයතන අපි මේවා ගැන තවදුරටත් විස්තරාත්මකව ඉදිරි කාලේ කතා කරනවා. දැන් අපි මේ කෙටියෙන් බැංකු නොවන මූල්‍ය ආයතන මොනවද සෙට් එක කියලා මේ කතා කරන් යන්නේ. බැංකු ගැන වෙනම අඳුරගත්තා. ඒතර මුදල් සමාගම්, කල්බත් සමාගම්, ඒ ආදී වශයෙන් පොඩ නේ සරලව මේ සංක්ෂිප්තව මේ ආයතන මොනවද බැංකු නොවන ආයතන මොනවද කතා කරනවා. රක්ෂණ ආයතන. ඉන්ෂුරන්ස් ඉන්ස්ටිටියුෂන්ස්. බලමු මොනවද කියලා. රක්ෂණ ආයතන. බැංකු නොවන මූල්‍ය ආයතන අතර රක්ෂණ සමාගම්ද ප්‍රධාන ස්ථානයක් ගනී. නිෂ්පාදන, ව්‍යාපාරික හා වෙළඳාම් කටයුතු වලදී මෙන්ම කෘෂිකර්මය, කර්මාන්ත හා සේවාංශයන්ද විවිධ ස්වභාවික මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් මගින් විවිධ අවදානම් වලට මුහුණ දිය හැකියි. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. නිෂ්පාදන දන්න ඔයගොල්ලෝ දැක්කනේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර රක්ෂණ සමාගම් ප්‍රධාන නිෂ්පාදනය, ව්‍යාපාරික හා වෙළඳාම් කටයුතු වලදී මෙන්ම මෙතන right කෘෂිකාර්මික කර්මාන්ත සහ සේවාංශයන්ද විවිධ ස්වභාවික මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් මගින් විවිධ අවදානම් වලට මුහුණ දිය හැකියි. දැන් එහෙම මුහුණ දුන්නේ ඊයේ පෙර දන්නවනේ ඔයගොල්ලෝ මොනවද? ස්වභාවික මෙන්ම විවිධ ක්‍රියාකාරකම්. දැන් නැව ගිනි ගත්තා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගත්තා. ලංකාවට ආසන්න ලංකාවේ මුහුදු තීරේ. ලංකාවේ අයිති මුහුදු තීරේ. දැන් ඔයගොල්ලෝ දන්නේ මොකක්ද වුණ විනාශේ? ජල ජීවීන් විනාශ වුණා. දීවර කර්මාන්තය අඩපණ වුණා. දැල් ආම්පන්න විනාශ වුණා. ඒ වගේම ගෙනාපු බඩු, ඒ නැවේ ගෙනාපු බඩු මෙහාට බාන්න ඉරුවේ ඒවා විතර අනිත් ඔක්කොම විනාශ වුණා. එතකොට පරිසරයට හානි වුණා. ඒ දේවල්. ඊළඟට දීවර කර්මාන්ත ඒ ආදී. ඒක උදාහරණයක්. ඔක තේරුම් ගන්න ඕනේ එහෙම. ඊළඟ ගම් වතුර. ගම් වතුරක් ගැලුවොත් භවභෝග වගාවන්, ගොවිතැන, බී ගොවිතැන, අනිකුත් අතුරු ආහාර භෝග විනාශ වෙන්න පුළුවන්. ගම් වතුර. නායයන් මගින් මොනවා හරි කර්මාන්තශාලා යට වෙන්න පුළුවන්, පාරවල් කඩාගෙන ගිහිල්ලා ඒ වගේ අතුරු ආබාධ වෙන්න පුළුවන්, නොඑක් වෙන්න පුළුවන්. ඒවා ස්වභාවික වෙන්න පුළුවන්. මිනිසාසින් කරන ක්‍රියාකාරකම් මගින් ඇති වෙනවා. ඒ වගේ විවිධ අවදානම් වලට මුහුණ දෙන්න වෙනවා ඔය ඕනම ආයතනයකට. මං කියුවේ නිෂ්පාදන ආයතන, සේවා ආයතන, කෘෂිකර්ම ගොවියෝ, කම්කරුවෝ, කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරේ. දැන් අපි දන්නවනේ මේකෙන් පස්සේ ඇති තත්ත්වේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක කර්මාන්තය හොඳටම අඩපණයි. දැන් කොහොමද කොවිඩ් නිසා කොහොමත් නැහැ. කොවිඩ්. ඒ වගේ මේ වසංගත ඒ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ. අවදානම් වලට මුහුණ දිය හැකියි. ඒක ඔයගොල්ලෝ දැන් පැහැදිලි. තේරෙනවනේ. මෙම අවදානම් වලදී ඇති විය හැකි හානි සහ අලාභයන්. right? damages and losses. සඳහා හානි පූර්ණය කිරීම මගින්. හානි පූර්ණය කිරීම. ඒක තව concept එක. හානි පූර්ණය කිරීම මගින් අවදානම් අවම කිරීම රක්ෂණයේ අරමුණ. අන්න. ඔනේ ඉන්ෂුරන්ස් එකේ අරමුණ.
ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? හානි පූර්ණය කිරීම මගින් ඔන්න ඔය කියන අවදානම් අවම කිරීම තමයි අරමුණ. මේ සඳහා රක්ෂණ ඔප්පු හිමියන් විසින් ලබා දෙන වාරික වලින් සමන්විත පොදු අරමුදලක් මගින් අලාභ හෝ හානි සඳහා වන්දි ගෙවනු ලැබේ. අනිත් වගේ කොමන් ෆන්ඩ් එකකින් එවැනි එකක් ක්ලේම් කරාම ඒක ලබා දෙනවා. කිසියම් අවදානමකදී රක්ෂණ ආවරණය ලබා ගන්නා පුද්ගලයා හෝ ආයතනය රක්ෂිතයා වන අතර අවදානම් බාර ගනිමින් කිසියම් අවදානමකදී රක්ෂණ ආවරණය ලබා ගන්නා පුද්ගලයා රක්ෂණ ආවරණය කියන්නේ ඉන්ෂුරන්ස් කවර් එක ගන්න පුද්ගලයා නැත්නම් ආයතනය රක්ෂිතයා වන අතර අවදානම බාර ගනිමින් ගිවිසුමට අනුව රක්ෂණ ඔප්පු නිකුත් කරන්න රක්ෂකයා වේ. රක්ෂිතයා රක්ෂකයා. රක්ෂණ සමාගම් නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් වුණාද? නියාමකයා කවුද මේ වගේ? ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් වුණ අතර ඒ සඳහා අවශ්‍ය කරන නියාමන බලතල ලැබී තිබෙන්නේ 2043 දරන රක්ෂණ ව්‍යාපාර පනත. ඔන්න ඒකේ නියාමන බලය ලැබිලා තියෙන පනත. නීතියේ මූලාරම්භය, නීතියේ උල්පත. ලීගල් සෝස් එක ඇවිල්ලා 2043 දරන රක්ෂණ ව්‍යාපාර පනත. ඊට කලින් කතා කරපු කල්බදු වලට ඇවිල්ලා 2056. ඊට කලින් කතා කරපු මුදල් සමාගම් වලට 2042. ඊටත් කලින් කතා කරපු බැංකු වලට 1988 පනත. ඔය ආදි වශයෙන් සෑම දෙයක් සඳහාම අවශ්‍ය කරන නීතිමය බලතල නීතිමය රාමුව අදාළ විධිවිධාන ව්‍යවස්ථාදායය මගින් පනවලා ඒක ශක්තිමත් කරලා තියෙනවා. හරිද? රයිට්. රක්ෂණය ගැන තව පොඩි විස්තර කිරීමක් තියෙනවා මේ. රක්ෂණය ගැන බලමු. රක්ෂණයේදී ජීවිත රක්ෂණය නැතහොත් දිගු කාලීන රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය වශයෙන් ප්‍රධාන වර්ගීකරණ දෙකක් පවතී. මෙන්න මේ වගේනුත් ප්‍රශ්න හැම වෙලෙම අහනවා. රක්ෂණයේ ප්‍රධාන වර්ගීකරණ දෙක උදාහරණ සහිතව පැහැදිලි කරන්න. රක්ෂණයේ තියෙන ප්‍රධාන වර්ගීකරණ දෙකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ජීවිත රක්ෂණය නැත්නම් දිගු කාලීන රක්ෂණය, සාමාන්‍ය රක්ෂණය කියලා ඒවට උදාහරණ දෙන්න පුළුවන්. අපි කතා කරන ඉස්සරහට තව පාඩම ඉවර නැහැ. රක්ෂණ පාඩමකුත් තව ඉස්සරහට තියෙනවා PowerPoint එකක් එක්ක. රයිට්? මේ වගේ ප්‍රධාන වර්ගීකරණ දෙකක් තියෙනවා. ඉහත පනත් මගින් අර 2043 ලැබී ඇති බලතල ප්‍රකාරව රක්ෂණ නියාමන කොමිෂන් සභාව ඔය කියපු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රෙගියුලේටරි කොමිෂන් මගින් නියාමන හා සුපරීක්ෂණය කරනු ලබන පාර්ශවවලට උදාහරණ ලෙස මම දැක්කනේ. එතකොට දැන් රක්ෂකයා හා රක්ෂිතයා අතර තමයි ගිවිසුම ඇති වෙන්නේ. එවැනි ආයතන වලට කියනවා රක්ෂණ සමාගම් කියලා. එතකොට ඒ වගේ රක්ෂණය කර්මාන්තය සම්බන්ධ අවශ්‍ය නීති මේ රෙගුලාසි විධිවිධාන පනලා තියෙන ඔය පනතෙන්. එතකොට ඒ රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් සුපරීක්ෂණයට ලක් කරන පාර්ශවවලට උදාහරණ ලෙස රක්ෂණ සමාගම් ඔය කියමු ඉන්ෂුරන්ස් කම්පැනි, රක්ෂණ තැරැව්කාර සමාගම් ඉන්ෂුරන්ස් බ්‍රෝකර් කම්පැනිස්, රක්ෂණ නියෝජිතයන් ඉන්ෂුරන්ස් ඒජන්ට්ස් සහ අලාභ ගැලපුම් කරුවන්. එතකොට දැක්විය හැකිය. දැන් මෙන්න මේගොල්ලෝ ගැන අපි දීර්ඝව කවුද මේ අලාභ ගැලපුම් කරුවන්? රක්ෂණ නියෝජිතයෝ, තැරැව්කාර සමාගම්, රක්ෂණ සමාගම්, ඒ රක්ෂණ ගිවිසුම, රක්ෂණයේ මූලික මූලධර්ම ඒව ගැන අපි ඊට පස්සේ වෙනම කතා කරනවා. ඒක ඉතින් තව කන්සෙප්ට්ස් වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ සංචිත පවත්වා ගැනීම. ඒ ආදි දේවල් අපි වෙනම කතා කරනවා. ඒ පාඩම් තාම ඒ වෙනම පාඩමක තියෙනවා. රයිට්? දැන් මට කියන්න මේ කතා කරපුවත් clear up to now. Are you okay? Or can I answer what is the difference between finance and leasing? Nirmani, right? Okay. මං පැහැදිලි කරන්න. right. දැන් මේ ටික පැහැදිලි. හරි. දැන් අර ප්‍රශ්නයට උත්තර දීම එක ළමයි කහනවා. What is the difference between finance and leasing? Right? ඒකට මං පැහැදිලි කරන්න නමුත් දැන් too early ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරන අපි පාඩම් තව තියෙනවා. finance act එක. දැන් 2011 අංක 42. මුදල් ව්‍යාපාර පනත. ඒ පනත අපි දැන් ඉස්සරහට කතා කරනවා. පනත විස්තර කරනවා මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? What is the finance business? කොහොමද ඒක define කරන්නේ? definition එක මොකක්ද? right? ඊළඟට තැන්පතුවක් කියන්නේ මොකක්ද?
මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මුදල් ව්‍යාපාරයක් කියන්නේ වැටෙන්නේ මොන වගේ ආයතනද? මොන වගේ කොන්දේසි සම්පූර්ණවද? ආදි වශයෙන් කාරණා තියෙනවා අපිට කතා. ඒතකොට ඔයාලට පැහැදිලි වෙයි මොකද්ද ෆයිනෑන්ස් කියන්නේ කියලා. ෆයිනෑන්ස් බිස්නස් කියන්නේ. රයිට්? ෆයිනෑන්ස්. ඊට යහන්න යනකම ලීසින් අතර වෙනස. ලීසින් කල්බදු කියන්නේ වෙනම කන්සෙප්ට් එකක්. ඒක ණය අත්තිකාරම් දෙන විදිහක් තමයි ලීසින්. ඒක හැබැයි සම්පූර්ණම බලන්නේ 2000 අංක 56 දන ලීසින් ඇක්ට් එකේ යටතේ. රයිට්? හයර් පර්චස් නෙමෙයි. ඒක වෙනම පාඩමක්. ඒක අපි වෙනම කරනවා. කුලීපිට ගැනුම් කියන්නේ වෙන එකක්. මේ කියන්නේ ලීසින්. ඒක ලීසින් බලන්නේ ඔය 2000 අංක 56 කියන පනත. ඒක ලීසින් කම්පැනිස් අපි දැන් කතා කරා. මීට කලින් කතා කරා ලීසින් කම්පැනිස් වල ලීසින් විතරක් කරන කම්පැනිස් තියෙනවා. මුදල් සමාගමුත් කරනවා, විශේෂ බැංකුත් කරනවා, මේ වාණිජ්‍ය බැංකුත් කරනවා. ඒතකොට හැබැයි මතක තියාගන්න එකම දේ විශේෂම දේ තමයි උලන්න මම කිව්ව too early මම ඉස්සරහට අපි කතා කරනවා. කල්බදු සමාගම් වලට තැන්පතු ලබා ගන්න බෑ. ඒගොල්ලෝ මුදල් හොයන්න ඕන එක්කෝ අයිතිකරුවන්ගේ හිමිකරුවන්ගේ කොටස් ප්‍රාග්ධනය, වෙළඳපොලෙන් ලබා ගන්න ණය සහ වෙනත් අරමුදල් සම්පාදන මාර්ග. පොරොන්දු පත්‍ර වෙන්න පුළුවන්, වෙනත් ආකාරයේ මාකට් එකකින් ණයට ගත්ත බරෝ කරා වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් මුදල් හොයාගෙන තමයි ඒගොල්ලෝ ලීසින් කරන්න ඕනේ. ඒගොල්ලන්ට තැන්පත් අරගෙන තැන්පත් කරුවන්ගේ මුදල් ණයට දෙන්න බෑ. එතකොට ලීසින් කියන්නේ තනිකරම මාකට් එකෙන් බරෝ කරලා නැත්නම් කැපිටල් එක ගෙදරින් ගෙනල්ලා අයිතිකරුවෝ ගෙනල්ලා කරන්න ඕන බිස්නස් එකක්. ෆයිනෑන්ස් බිස්නස් කියලා කියන්නේ තැන්පත් කරුවන්ගේ මුදල් මතින් ණය ලබා දීමෙන් සහ ප්‍රාග්ධනීයත අඩුවෙන් පවත්වාගෙන වැඩිපුර තැන්පත් කරුවන්ගේ මුදල්ෙන් ණය ලබා දීමෙන් කරන ව්‍යාපාරය ෆයිනෑන්ස් බිස්නස්. මෙයා මේ ප්‍රශ්නේ අහන ළමයා ගිය සතියේ ක්ලාස් එකේ හිටියද? ඔයා හිටියද ගිය සතියේ ක්ලාස් එකේ? කවුද? ආවිස්කා නිර්මාණි last week you were here last week කියන්න මට හිටියද? කියන්න last week මම දැන් පැහැදිලි කරන්න යන්නේ ඉක්මනට කියන්න last week හිටියද? කොහේ නැද්ද ගිහලා? 83ක් ඉන්නවනේ දැන් ක්ලාස් එකේ. ඔව් අවිෂ්කා last week හිටියද? කො රෙස්පොන්ස් කරන්නේ නැහැ. ඔයාලා හිටියේ නැත්තම් ඉඩපු කෙනකින් අරගෙන බැලන්ස් ෂීට් එක ඇඳ ගන්න. මම ඇඳලා ගිය සතියේ මුදල් සමාගමක ශේෂ පත්‍රය බැලන්ස් ෂීට් එක. ඒකේ තියෙනවා. ඒකේ පරාග්ධනෙ දින්නේ අඩුවෙන්. ඒකේ ගොඩක් ණය හා අත්තිකාරම් තියෙනවා. හැබැයි ගොඩක් යොදාගෙන තියෙන තැන්පත් කරනගේ මුදල්. That is finance business. That we call finance business. Right? Now you can clear difference between finance and leasing, right? Don't confuse. අපි තව කල් තියෙනවා. too early ah. ඔය කතා කරන්න පුළුවන් මේ පටන් ගත්ත විතරයිනේ. right. right. එතකොට ඉහත පනත මගින් ලැබෙති බලතල ප්‍රකාර රක්ෂණ නියාම මේ විදිහට මේ ආයතන පිළිබඳ හොයලා බලනවා. අපි මේවා ගැනත් වෙන වෙනම කතා කරනවා ඉදිරි කාලේ, right? ඒ පාඩම තියෙනවා දීර්ඝව කතා කරනවා, right? මේ පොඩි කෙටි හැඳින්වීම පමණයි. සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව SEC Securities and Exchange Commission මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් කියන Securities and Exchange Commission SEC කියලා කියනවා. සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව, right? 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කමිෂන් සභා පනත මගින් මෙම ආයතනය SEC Securities and Exchange Commission ස්ථාපිත කර ඇති අතර අන් දැක්ක නේද? ඒකට නීතිමය බලය ලැබිච්ච නීතිය මූලාශ්‍රය ලීගල් සෝස් එක 87 අංක 36 දරන ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කමිෂන් සභා පනත මගින් මෙම ආයතනය ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ නැතහොත් වෙළඳපොළ අතරමැදියන් market intermediaries, not financial intermediaries. මං ගිය සතියේ පොඩ්ඩක් මේක පැහැදිලි කරාද මන් තමයි ඒක financial intermediaries මං කතා කරා. financial intermediation කියන එක concept එක මම පැහැදිලි කරා. මෙතන කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන වෙළඳ capital market. එහෙම නැත්නම් වෙළඳපොළ අතරමැදියන් market intermediaries. නියාමනය හා අධීක්ෂණය මෙම ආයතන මගින් සිදු කරන ලැබයි. මේ පාඩම් ඉස්සරහට කතා කරනවා, right? මේක නිකන් සරල හැඳින්වා දීමක් විතරයි. එතන මෙන්න මේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව මගින් කරන්නේ ඔන්න ඔය කියන කැපිටල් මාකට් එකත් ඒකේ වැඩ කරන ආයතනත් අධීක්ෂණ නියාමනය අධීක්ෂණය කිරීම. මෙලෙස වෙළඳපොළ අතරමැදියන් ලෙස ක්‍රියා කරන්නන් පහත දැක්වේ. පුවාදී මාකට් ඉන්ටර්මියඩීරීස් මෙන්න මේගොල්ලෝ තමයි
වෙළඳපොළ අතරමැදියන්. ආන්තික සම්පාදකයන්. මාජින් ප්‍රොවයිඩර්ස්. ආයෝජන කළමනාකරුවන්. ඉන්වෙස්ට්මන්ට් මැනේජර්ස්. ඒකක භාර කළමනාකරන යුනිටි ට්‍රස්ට් කම්පැනිස්. ව්‍යාපාර වස්තු තරය කරන ස්ටොක් බ්‍රෝකර්ස්. ස්ටොක්ස් ව්‍යාපාර වස්තු. අලෙවිකරුවන් මාකටිස්. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ක්‍රෙඩිට් රේටිං ඉන්ස්ටිටියුෂන්ස්. අන්ඩර්රයිටර්ස් ප්‍රාරක්ෂකයන්. නිෂ්කාශන ආයතන ක්ලියරිං ඉන්ස්ටිටියුෂන්ස්. රයිට් මේගොල්ලෝ තමයි වැඩ කරන්නේ වෙළඳපොළ අතරමැදියන්. මේවා ගැන පාඩම් ඉදිරි කාලේ සවිස්තර පාඩමයි මේගොල්ලෝ ගැන වෙන වෙනම කතා කරනවා. ඒතර සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව නියාමකයා හැටියට වැඩ කරන්නේ ඔන්න ඔය ආයතනවල. රයිට් ශ්‍රී ලංකා ඒතර රක්ෂණ නියාමන කමිෂන් සභාව වැඩ කරන්නේ කලින් කියපු ආයතනවල. දැන් අපි නියාමකයෝ කී දෙනෙක් ගැන කතා කරාද? ශ්‍රී ලංකා මහ බැංකුව නියාමකයෙක් හැටියට වැඩ කරනවා. රක්ෂණ නියාමන කමිෂන් සභාව නියාමකයෙක් හැටියට වැඩ කරනවා. ඒ වගේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව නියාමකයෙක් හැටියට වැඩ කරනවා. රයිට් නියාමකයෙක් හැටියට වැඩ කරනවා. මෙතන නියාමන අධිකාරිය වශයෙන් ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාවේ ප්‍රධාන භූමිකාව අන්න රෝල් එක. ඒවත් ඕගොල්ලන් ප්‍රශ්න වලට අහනවා. What is the role of Securities and Exchange Commission? එහෙම අහන්න පුළුවන්. අහලා තියෙනවා. ඒකට as a regulatory body, regulatory institutions, SEC role. මෙන්න ESN අතරමැදි ආයතන ලියාපදිංචි කිරීම. අර උඩින් කිව්වේ margin providers ලා, investment managers ලා, credit rating institutions ආදී වශයෙන් ඒගොල්ලෝ. ආයතන ලියාපදිංචි ලයිසනින්. දැන් බැංකු නම් බලන්නේ non banking ඒව නම් බලන්නේ central bank එක. ඉන්ෂුරන්ස් ආයතන නම් බලන්නේ insurance regulatory commission එක. ඒතර මේ ආයතන බලන්නේ මේගොල්ලෝ SEC. අතරමැදි ආයතන සහ ලියාපදිංචීමේ සුදුසුකම් පිළිබඳ කොන්දේසියා නියාමයන් නිකුත් කිරීම. terms and conditions, regulatory conditions ඒවට ඒ ආයතන වල නිකුත් කිරීම. ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීම. registration certificates, incorporation. ලියාපදිංචි අලුත් කිරීම. renewal කරන්නේ. වෙළඳපොළ අතරමැදියන් හෝ මෙහෙයුම් සුපරීක්ෂණ. ඒගොල්ලන්ගේ මෙහෙයුම් සුපරීක්ෂණය operational supervision. අතරමැදි ආයතන වලට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම. වෙළඳපොළ වැරදි පරීක්ෂණ සම්බන්ධ අදාළ බල ගැන්වීම පිළිබඳ කටයුතු කිරීම. ඒ කියන්නේ මොනවාරි වැරදි විදිහට වැඩ කරන ඒ සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඒකත් දැන් බලන්න අපි දැන් මේ වෙනකන් නියාමකයන් කී දෙනෙක් කතා කරාද? Up to now we have discussed 3 regulators. One is Central Bank of Sri Lanka. The second one is Sri Lanka Insurance Regulatory Commission. Sri Lanka Insurance Regulatory Commission. Third one is Securities and Exchange Commission. Right? 3 regulatory bodies. Up to now, right? We'll see what are the others. අපි බලමු අනිත් මොනවද කියලා. විශ්‍රාම වැටුප් පරමුදල්. pension funds. අපි මේ වගේ පාඩම් වෙනම කතා කරන ඉස්සරහට. ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් පරමුදල් කීපයක් දක්නට ලැබේ. සේවක අර්ථසාධක අරමුදල. අපි කෙටියෙන් කියන EPF. සේවක භාරකාර අරමුදල. ETF. රාජ්‍ය සේවා විශ්‍රාම අරමුදල. රජයේ විශ්‍රාම අරමුදල. පෞද්ගලික අංශයේ ආයතන විසින් කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතියට යටත්ව පවත්වාගෙන යනු ලබන පෞද්ගලික අර්ථසාධක අරමුදල්. පෞද්ගලික අර්ථසාධක අරමුදල්. රයිට්? එතකොට දැන් මෙන්න මේ විදිහට වර්ග කීපයක් තියෙනවා. විශ්‍රාම අරමුදල්. සේවක අර්ථසාධක අරමුදල, ලංකාවේ ලොකුම විශ්‍රාම අරමුදල, සේවක භාරකාර අරමුදල, රාජ්‍ය විශ්‍රාම අරමුදල සහ ලේබර් කමිෂනර්ගේ ඇප්‍රූවල් එක යටතේ තවත් සමහර ආයතන පෞද්ගලික ඒ ආයතන විසින් පවත්වාගෙන යන පෞද්ගලික අර්ථසාධක අරමුදල් තියෙනවා. දැන් ওই සමහර බැංකුවල එහෙම අරමුදල් තියෙනවා. දැන් මෙතන ඉන්නවා මම හිතන්නේ ඔය මම දන්න තරමින් සමහර බැංකු සමහර වෙනම pension schemes ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. හැබැයි subject to the approval of labor commission of labor. කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතියට යටත්ව වෙනම වූ විශ්‍රාම වැටුප් පරමුදල් සේවක අර්ථසාධක වෙනම පවත්වාගෙන ආයතන ඉන්නවා. බැංකස්ලා දන්නවා සමහර ඕගොල්ලන්ගේ විශ්‍රාම අරමුදල නැත්නම් මේ EPF contribution එක මේ EPF මේ fund එක කොහෙද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ආයතනයෙන් පවත්වනවද වෙනම central bank EPF එකේ තියෙනවා. ඒවා වෙන වෙනම ඔයගොල්ලෝ බලා ගන්න. මට විස්තර ගන්න වෙලාව නැහැ. ඔයගොල්ලෝ හොයලා බලන්න බැංකස්ලා හොයලා බලන්න.
මෙතන ඉන්න බැංකර්ස් තමයි මම දැක්කා එදා ඉන්නවා NSB හිටියා HNB හිටියා සම්පත් හිටියා සෙලාන් හිටියා ඔහොම ගොඩක් හිටියානේ ඒගොල්ලෝ බලන්න ගිහිල්ලා ඕගොල්ලන්ගේ ෆන්ඩ් එක කොහෙද තියෙන්නේ ඕගොල්ලන්ගේ විශ්‍රාම වැටුප් පරමුදල කොහෙද තියෙන්නේ වෙනමද නැත්නම් EPF ෆන්ඩ් එක සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන කියලා බලා ගන්න රයිට් එහෙම තියෙනවා ඊළඟට අපි හරි ඊට පස්සේ අපි බලමු ඉහත සඳහන් විශ්‍රාම අරමුදල් සඳහා පිළිවෙලින් සේවක අර්ථසාධක අරමුදල් පනත සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් පනත සහ විවිධ අනපනත් රෙගුලාසි මෙතන රෑන්න විතරයි තියෙන්නේ වැරදිලා තියෙන රෙගුලාසි හදාගන්න රෙගුලාසි මගින් කම්කරු කොමසාරිස් ජනරාල්වලට ලැබී තිබෙන නීතිමය බලතල ප්‍රකාරව ක්‍රියා කරනු ලැබේ. එතකොට දැන් මේ අරමුදල් සම්බන්ධව EPF, ETF, රජයේ විශ්‍රාම අරමුදල සහ අනුමත අනිකුත් විශ්‍රාම සම්බන්ධ නියාමකයා වෙන්නේ කවුද එතකොට? Who is the regulator for this pension funds? මේ අරමුදල් වල රෙගියුලේටර් වෙන්නේ කවුද? කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා. ඔන්න තව නියාමකයෙක් ඉන්නවා ලංකාවේ. තව නියාමකයෙක් ඉන්නවා ලංකාවේ. රයිට්? මේවා සම්බන්ධ නීතිමය මගින් ලැබිලා තියෙන බලතල ප්‍රකාරව නියාමනය සහ පරිපාලනය කරන්නේ කවුද? කම්කරු කොමසාරිස් ජෙනරාල්. හැබැයි සේවක අර්ථසාධක අරමුදල වෙනසක් තියෙනවා. ඒ සම්බන්ධ ගිණුම් කටයුතු පවත්වන පනතෙන්ම නියම කරලා තිනවා EPF accounts තියාගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ අපි මේ පාඩම කතා කරද්දී දීර්ඝව කතා කරනවා. right? දීර්ඝව කතා කරනවා. මෙම අරමුදල් අතර විශාලම අරමුදල් දෙක වනුයේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක බාහිරකාර අරමුදල් යන අරමුදල් දෙකයි. ඒ දෙක තමයි ලොකුම ෆන්ඩ්ස් දෙක. මෙම අරමුදල්ලි නියාමකයා වන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයායි. සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම ආයෝජනය සහ විශ්‍රාමයේදී සමාජිකයට හිමි මුදල් මුදා හැරීම. අන්න ඒ පර්පස් මොනවාද? අරමුදල් ලබා ගැනීම. ෆන්ඩ්ස් ඉන්ෆ්ලෝ එක එන්නේ මහ බැංකුවට. ඉන්වෙස්ට් කරන්නේ මහ බැංකුව සහ කෙනෙක් විශ්‍රාම ගියාම රිලීස් කරන්නේ ඒගොල්ලන්ට මහ බැංකුව. මුදා හැරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වගේ ඉටු කරනු ලැබේ. සේවක බාරකාර අරමුදල් ලබා ගැනීම ආයෝජනය සහ ආපසු ගෙවීම සඳහා සේවක බාහිරකාර අරමුදල් මණ්ඩලයක් අදාළ පනත මගින් ස්ථාපිත කර ඇත. මේවා වෙනස්කම් මොනවද? මේ වගේ තියෙන අවශ්‍යතාවය මොනවද? රටේ ආර්ථිකයට කොහොමද දායකත්වය දෙන්නේ කියන එක අපි වෙන මේ පාඩම් වලදී කතා කරනවා. right? ඊළඟට සෞපකාර සංවර්ධන කොමසාරිස්වරයා. තවත් කෙනෙක් ඉන්නවා. දැන් මේ වෙනකම් අපි නියාමක කී දෙනෙක් ගැන කතා කරාද? බැංකුව හා මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව නියාමකයා හැට වැඩ කරනවා. රක්ෂණ ආයතන රක්ෂණ නියාමන කමිෂන් සභාව නියාමකයා හැට වැඩ කරනවා. right කොටස් වෙළඳපොළ ආයතන නැත්නම් වෙළඳපොළ අතරමැදියන් සම්බන්ධව සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව වැඩ කරන නියාමකයා හැට. ඊළඟට විශ්‍රාම වැටුප් පරමුදල් සම්බන්ධ සේවක අර්ථසාධක සේවක බාරකාර අරමුදල් වෙනි අරමුදල් සම්බන්ධව කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා නියාමකවරයා. ඊළඟට අපිට කතා කරන සෞපකාර සංවර්ධන කොමසාරිස්වරයා. එයා තවත් රෝල් එකක් කරන කෙනෙක්. බලමු මොකක්ද කියලා. දැන් මෙතන 1972 අංක 5 දරන සෞපකාර පනත. එම පනතට ගෙනෙනු ලැබූ 82 අංක 32 සහ 92 අංක 14 දරන සංශෝධිත පනත්. මේ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරලා දෙනවා. ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක, ලීගල් එන්වයරන්මන්ට් එක හදලා තියෙන නීති වලින්. 72 අංක 5 දරන සෞපකාර ප්‍රධාන පනත 82 ගෙනාවු සංශෝධන පනත. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මොකද? සෞපකාර දෙපාර්තමේන්තුව, right? සෞපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. කන්නේ ජාතික සංවර්ධනයේ තෙවන බලවේගය ලෙස සෞපකාර ව්‍යාපාරය දියුණු කිරීම. එතකොට ජාතික සංවර්ධනයේ තෙවන බලවේගය third මේ බලවේගය තුන්වෙනි බලවේගය කවුද? ඒක පළවෙනි සහ දෙවෙනි බලවේගය. ජාතික සංවර්ධනයේ කියන්න බලන්න. කවුද දෙවෙනි සහ තුන්වෙනි බලවේගය? පළවෙනි සහ දෙවෙනි බලවේගය තුන්වෙනි බලවේගය සෞපකාර ව්‍යාපාරය. එකක් දැනගන්න. තුන කිව්වට එක දෙක කවුද කියලා දැනගන්න බෑ. Who are the first and second? කවුද? පළවෙනි බලවේගය කවුද? ජාතික සංවර්ධනයේ පළවෙනි බලවේගය කවුද? සෙන්ට්‍රල් බැංක් කියලා ළමයි දානවා. සෙන්ට්‍රල් බැංක්
විතරක්ම නෙවෙයි සමස්ත රාජ්‍ය ආයතන සමූහයම සෙන්ට්‍රල් බැංක් ඇතුළු මහා බණ්ඩාගාර වෙන්න පුළුවන් රාජ්‍ය දෙපාර්තමේන්තු ආයතන රාජ්‍ය ආයතන අලවන බලවේගින් මේගොල්ලෝ ඇයි රාජ්‍ය ආයතන තමයි ගොඩක් ඒවා අවශ්‍ය කරන ප්‍රතිපත්තිමේ තීරණ ගන්න ප්‍රතිපත්තිමේ රාමුව හදන්නේ නියාමනය කරන්නේ කම්කරුසාරි සලකා නියාමනය ඒ වගේ ඒවා කරන්නේ මහා බැංකුව නියාමනය කරන ඒ වගේ සුරකුම් පත්තා විනි ඒ වගේ රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය ආයතන සමූහය පළවෙනි බල දෙවෙනි බලවේගය with the second called second place yeah දැනගන්න ඕන common sense general knowledge කවුද දෙවෙනි බලවේගය පුද්ගලික අංශය private sector government institutions private sector and corporate sector and third one is cooperative sector මේ හොඳට තේරුම් ගන්න ඕන right තුන්වෙනි බලවේගය right තුන්වෙනි බලවේගය right මෙහිදී අනාගතය සඳහා නව තාක්ෂණය භාවිතා කරමින් ඒ කියන්නේ ටෙක්නොලොජි එක තියෙන්න ඕන අනාගත දියුණුවට එතකොට සමුපකාර ව්‍යාපාර නව තාක්ෂණය භාවිතා කරමින් සමුපකාර ව්‍යාපාරයට මඟ පෙන්වීම සම්බන්ධීකරණය සහ සහාය වෙමින් සමුපකාර ව්‍යාපාරයේ උසස් කරලීම සඳහා ඕක තමයි අරමුණ. ඕක තමයි පොතේ තියෙන අරමුණ. ඕක තමයි නීතිය සකස් කරලා දෙන නීතියේ ප්‍රතිපාදනය. right? දැන් මේ අනුව මෙහෙම දේවල් වෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවද? සමුපකාර ව්‍යාපාරය තුන්වෙනි බලවේගය කරන්න. නව තාක්ෂණය උපයෝග කරගන්නවා කියලා පේනවද? සමුපකාර දිහා ඔයගොල්ලෝ බැලුවම පේනවද? ඇට්‍රැක්ටිව් ගතියක් තියෙන සමුපකාර ප්‍රාදේශිකයක් දිහා, සමුපකාර ග්‍රාමීය බැංකුවක් දිහා, සකසුරම් සමිතියක් දිහා. සකසුරම ණයදෙන සමුපකාර සමිතිය. ඒවත් පැත්තේ මේ සමුපකාර පැත්ත. ඒවා ගැන ලොකු ඇට්‍රැක්ෂන් එකක්. ලොකු ආකර්ෂණයක්. මේ මිනිස්සු ගනුදෙනු කරන තත්ත්වයක්. ඒ වගේම වෙළඳාම් සමුපකාර සමිතියක නම් ශාඛාව නම් වෙළඳාම් කරන එහෙම පේන්න තියෙනවා. නෑ. එහෙම ලොකු එලියක් නෑ. ඒවා නිකන් පොතේ නීතියේ තියෙන දේවල්. නමුත් ප්‍රායෝගික තලයේ එහෙම නෑ කියන එක ඔයගලන්ට පේනවා ඇති. ඒ නිසා නමුත් ඒ වුණාට මේවා මෙහෙම නියම කරලා තියෙනවා. මේ තමයි අරමුණු කියන එක ඔයගොල්ලෝ දැන ගැනීම අවශ්‍යයි. right? ඒකයි මම කිව්වේ. මේක මම කියනවා නෙවෙයි. මේ නීතියේ තියෙනවා. right? ඊළඟට මෙම ව්‍යාපාරයේ සමුපකාර ග්‍රාමීය බැංකු මෙන්ම සකසුරම්මා ණයදෙන සමුපකාර සමිති සනස right ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් ග්‍රාමීය ජනතාවගේ සහාය ලබා ගැනීමක් ග්‍රාමීය rural community ඔවුන්ගේ තැන්පතු ඒකරාශී කරමින් සිය සමාජිකයන් වෙත අරමුදල් සම්පාදනය කිරීම ප්‍රධාන ස්ථානයක් ගන්න දැක්ක නේද දැන් මොකද්ද මෙතන මේ කියවෙන්නේ දැන් එදා පළවෙනි දවසේ මම පැහැදිලි කරපු මොකද්ද පළවෙනි දවසේ පැහැදිලි කරපු මොකද්ද මේ මූල්‍ය අන්තර්ගත භාවය last week very first day I have discussed with you all 3 concepts financial intermediation financial inclusion and financial literacy now here මෙතන මොකද්ද මූල්‍ය අන්තර්ගත භාවය මොකද්ද මූල්‍ය අන්තර්ගත භාවය කියන්නේ හිටි ළමයි දන්නවා මූල්‍ය අන්තර්ගත භාවය කියන්නේ සමාජයේ සෑම තරාතිරමකම අයට ඔවුන්ට දැරිය හැකි මිලකට affordable cost එකකට දැරිය හැකි මිලකට මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් පිරිනැමීම තමයි මූල්‍ය අන්තර්ගත භාවය කියලා සරලව කිව්වොත් මම එදා කිව්වා ඒක දැන් මේ සමුපකාර ව්‍යාපාරේ සමුපකාර ග්‍රාමීය බැංකුව මොනවද කරන්නේ ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම ඒගොල්ලන්ගේ ඉතිරි කිරීම ලබා ගැනීම ඒ ඉතිරි කිරීම සමහර කෙනෙක්ගේ රුපියල් 50 වෙන්න පුළුවන් රුපියල් 100 වෙන්න පුළුවන් රුපියල් 500,000 වෙන්න පුළුවන් කුඩා තැන්පත් වෙන්න පුළුවන් නමුත් ඒ මිනිසුන්ට පුළුවන් විදිය ඒ මිනිසුන්ට පුළුවන් ප්‍රමාණය එතන ඒතනින් ණයක් ගන්න පුදුන ණය රුපියල් 5000ක් බුලත් පිළි කඩේ රුපියල් 5000ක් වෙන්න පුළුවන් පොඩි ආප්ප කඩේ රුපියල් 10000ක් වෙන්න පුළුවන් පොඩි ව්‍යාපාරයකට සුළු වෙළඳාමක් කරන්න කියනොත් රෙදි වෙළඳාමක් කරන පොලේ ඇවිදලා වෙළඳාමක් කරන මාළු වෙළඳාමක් කරන රුපියල් 10000ක් වගේ පොඩි මුදලක් වෙන්න පුළුවන් අන්නේ ඒගොල්ලන්ට දැරිය හැකි මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් පිරිනැමීම. ඒතර ඒකත් අවශ්‍යයි. සමුපකාර වගේ ආයතන වලින් කරන්නේ අපි කියන්නේ ඒ මට්ටමට ගැලපෙන ආකාරයට ඒ අයට අවශ්‍ය කරන සේවාවන් ලබා දෙන. ඒක තමයි මූල්‍ය මම එදා ගිස්සද්දි කිව්වා. මූල්‍ය අන්තර්ගතභාවයේ මූලික පැහැදිලි කිරීම. ඒතර මේ වගේ ආයතනක් පවතින්න ඕන. දැන් සමෘද්ධි ව්‍යාපාරෙත් තියෙනවා උතන. සමෘද්ධිත් එහෙමයි. සමෘද්ධි ව්‍යාපාරයත් දරිද්‍ර බිඳුකම රේඛාවෙන් පහළ ඉන්න පිරිස් සංවිධානය කරලා උන්ට යම් ආධාරයක් දෙන ගමන් ඔවුන් සවි බල ගන්නලා ඔවුන් සංවිධානය කරලා උන්ට පුහුණුව ලබා දීලා
උන්ට ස්පූන් තාක්ෂණික දැනුම දීලා උන්ට වෙළඳපළ හොයලා දීලා ඒ ආදී කාරණා වලින් ඔවුන් සවි බල ගැනීම හරහා ඔවුන්ගේ දායකත්වය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ආර්ථිකයට ලබා ගැනීම. ඔය හැම දෙයකම අවසාන ඉලක්කය මොකද්ද? සක්‍රීය ලෙස මේ ඒ අංශ ඒ කොටස් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම. ඒ හරහා රටේ නිෂ්පාදනය ඉහළ දැමීම, ඔවුන්ගේ ආදායම ඉහළ දැමීම, රැකියා අවස්ථා උත්පාදනය ආදී වශයෙන් ඔය එකට එකක් ගැට ගැහිච්ච කාරණා ඔයගොල්ලෝ පිළිවෙලට අර අමුණලා ලියනකොට ලියන්න අවශ්‍යයි. ඒ වගේ ලියන්න අවශ්‍ය තැනක් වුණොත් උත්තර ලියද්දි. ඒ කාරණා මම මේවා හැම වෙලේම මතක් කරන්න ඕගොල්ලන්ට රයිට්. පැහැදිලි නේද? ඉතින් මේ මූල්‍ය හා බැංකු කටයුතු වලට අවසන් ඉලක්කය මොකද්ද? රටේ ආර්ථිකය වැඩි දියුණු කිරීම, වේගවත් කිරීම, සංවර්ධනයට දායක වීම සහ නිෂ්පාදන කාර්යයේ ඉහළ නැංවාලීම. ඒකට අවශ්‍ය සපෝට් එකක්. ඒ කියන්නේ සහයෝගයක් තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි එහෙම අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මම අර කිව්ව මූලික සංකල්ප තුන. මූල්‍ය අතරමැදිකරණය සාර්ථක වෙන්න, මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු වෙන්න, මූල්‍ය සාක්ෂරතාවයත් ඒ අතර පාරිභෝගිකයන්ගේ ගනුදෙනුකමේ වැඩි දියුණු වෙනවා. ඒ හරහා තමයි සාර්ථක බැංකු හා මූල්‍යකරණයක් ඇති කරන්න පුළුවන් සහ මුදල් වෙළඳපොළ සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන්. හරිද? ඒවා තමයි ඔයගොල්ලෝ දැනගන්න ඉන්න ඕන කාරණා. රයිට් මේවා තමයි අපි කියන්න උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට රයිට්? රයිට්. දැන් මම කතා කරේ සමුපකාර ව්‍යාපාර. මේවා ගැන හරි නිර්වෘල් අවබෝධයක් තියෙනවා. මේවා ගැන ලකුණු 5කට වගේ ප්‍රශ්නයක් ආවොත් මොනවාද සමුපකාර ව්‍යාපාරයේ ආරම්භණු? කොහොමද ඒගොල්ලෝ ආර්ථිකයට දායක වෙන්නේ? මොන බලවේගයක් හැටි දෙන්නේ? ඒ කාරණා කෙටි කරලා සමරයිස් කරලා පැරග්‍රාෆ් එකකින් ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි? සමාජිකයන්ගේ තැන්පතු ඔවුන්ගේ තැන්පතු ඒක රාජ්‍යයෙන් සිය සමාජිකයන්ට අරමුදල් සම්පාදනය කිරීම. ණය දෙන්නේ හැම සමාජිකයන්ට විතරයි. සමුපකාර. ඒක මතක තියාගන්න ඕන. තැන්පත් ගන්න පුළුවන් ගම් මට්ටමේ ඉන්න ඕන කෙනකින්. තැන්පත් හැට ගන්න පුළුවන්. හැබැයි ණය දෙන්නේ කෝපරේටිව් මෙම්බර්ස්ට විතරයි. ඒක පාඩම වෙනම කතා කරනවා. සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වෙන අතර පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් වෙතද වගකීම් පැවරී තිබේ. දැන් බලන්න. එතකොට මෙතනත් මෙයක් නියාමකෙක්නේ. සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාත් නියාමකෙක්. එයා නියාමනය කරන්නේ මොනවද? සමුපකාර ග්‍රාමීය බැංකුයි සනස සමිති, සකසුරාමා ණය දෙන සමුපකාර සමිති. ඒ පැත්ත බලන්නේ නියාමකයා එයා. එතකොට මේ කොටස් වෙළඳපොළ ආයතන, වෙළඳපොළ අතරමැදි ආයතන ගැන බලන්නේ සුරකුපත්තා විනිමය කමිෂන් සභාව. විශ්‍රාමයට අනුමත ගැන බලන්නේ කම්කරු කොමසාරිස්වරයා. ඊළඟට සුරකුපත්තා විනය ඒගොල්ලෝ ගැන බලන්න. ඊට පස්සේ රක්ෂණ ආයතන ගැන රක්ෂණ නියාමන කමිෂන් සභාව. බැංකුව හා මුදල් සමාගම් කල්බසෝන් කියන මූල්‍ය ආයතන ගැන බලන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට අපේ ඉන්නවා අපේ රටේ රට හැටියට නියාමකයන් රාශියක් ඉන්නවා. මේ කියන්නේ බහුවිධ නියාමනය. multiple regulation, right? පැහැදිලිද ඒක? Clear to all. In here Sri Lanka we have multiple regulation system. අපිට තියෙන ලංකාවේ multiple regulation system. ඒ කියන්නේ බහුවිධ නියාමන ආයතන සමූහයක්. මම කිව්වා බැංකුව වලට මහ බැංකුව, බැංකු සහ මුදල් සමාගම් කල්බසාම් වලට, එතකොට රක්ෂණ ආයතන වලට රක්ෂණ නියාමන කමිෂන් සභාව, වෙළඳපළ අතරමැදි ආයතන වලට සුරකුපත්තා විනිමය කමිෂන් සභාව, විශ්‍රාම වැඩ පරමුදලට කම්කරු කොමසාරිස්වරයා, ග්‍රාමීය බැංකුව සනසට මේ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා. තව කෙනෙක් ඉන්නවා මෙතන ලියවිච්ච නැති. ඒ පාඩමත් අපි ඉස්සරහට කරන්න ඕගොල්ලන්. ඒකත් ඕගොල්ලෝ නෝට් කරගන්න කොහේ හරි. නැත්නම් උතනම ওই නෝට් එකේ තියෙන print එකක් එන්ටර් කරගන්න. සමෘද්ධි සංවර්ධන කොමසාරිස්වරයා. සමෘද්ධි සංවර්ධන කොමසාරි. එයා සමෘද්ධි ප්‍රජාමූල බැංකු හරහා නියාමනය කරන්න යා ප්‍රධානී හැටියට. ඒගොල්ලොත් කරන්නේ අර සමෘද්ධි ප්‍රතිලාභ ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් සංවිධානය කරමින් සවි බල ගන්නමින් ඔවුන් ආර්ථිකයට දායක කර ගැනීම කටයුතු කිරීම. එයත් එක්තරා ආකාරයක නියාමකයක්. ඒතකොට එහෙම ගත්තොත් අපිට 6 දෙනෙක් ඉන්නවා. එහෙම නෝ නියාමකයන් 6 දෙනෙක්. නමුත් ලෝකේ සමහර රටවල් තියෙනවා මල්ටිපල් රෙගියුලේටරි සිස්ටම් එකක් නැහැ. සිංගල් රෙගියුලේටරි සිස්ටම් එකක් තියෙන්නේ. බැංකර්ස්ලා මෙතන ඉන්නවා. කාටද කියන්න පුළුවන් බැංකර්ස්ලාට දැන් ලංකාවේ අපි දන්නවනේ ලංකාවේ තියෙන මල්ටිපල් රෙගියුලේටරි සිස්ටම්. බහුවිධ නියාමන ක්‍රමවේදයක් ලංකාවේ තියෙන්නේ. ඒක සිංගල් රෙගියුලේටරි සිස්ටම් එකක් තියෙන රටවල උදාහරණයක් කියන්න පුළුවන් කාටද? සිංගල් රෙගියුලේටරි සිස්ටම්. කාටද කියන්න පුළුවන්? බැංක කෙනෙක් කියන්න බලන්න. බහුවිධ නියාමන ක්‍රමවේදයක් තියෙන රට උදාහරණේ ලංකාව.
ඒක අපි කියන්න පුළුවන්. මම අහන්නේ සිංගල් රෙගියුලේටරි මෙකැනිසම් එකක් තියෙන රටකට උදාහරණයක් කියන්න. කාටද කියන්න පුළුවන්? කවුරු රෙස්පොන්ස් කරන්නේ? ලෝකේ මේ ආසියාවකට උදාහරණයක් කියන්න. එහෙම තියෙනවා. ඒවා ඔයගොල්ලෝ වෙනස්කම් දැනගන්න ඕන. මේ අපි බැංකින් කරනවා කියන්නේ මේ පාඩම් කරලා විභාගේ මම කියවා වගේ පාස් වෙනකනේ ගොඩක් දේවල් අපි මෙහෙම සාකච්ඡා කරනවා අපි. මොකද්ද සිංගල් රෙගියුලේටරි මෙකැනිසම් උදාහරණේ? සිංගප්පූරුව තියෙන්නේ මොනිටරි ඔතොරිටි ඔෆ් සිංගප්පූර්. ඒගොල්ලෝ තමයි ඔක්කොම බලන්නේ. බැංකුද කොටස් වෙනලා බලන ඉන්ෂුරන්ස් බොඩීස්ද අරවද මේවද ඔක්කොම ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක වෙනස්. අපේ වගේ නෙවෙයි. ඒ රටේ ආර්ථිකය, ඒගොල්ලන්ගේ ජීවන මට්ටම, ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ප්‍රමාණය, ඒගොල්ලන්ගේ ව්‍යාපාරවල ස්වභාවය ආදී ඒවා වෙනස් වෙනවා. මම මුලින් හැඳින්වීමත් කිව්වේ ඒකයි. රටින් රට මේවා වෙනස් වෙනවා. නීතිමය තත්ත්වය වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන මේ විදිහට. එහෙම තව රටවලුත් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දැන ගැනීම අවශ්‍යයි. රයිට්. දැන් ඒ කොටස අපි ඉවර කළා. රයිට්. ඒ කොටස මොකක්ද ඉවර කළේ? මෙන්න මේ කොටස. ඒ කියන්නේ අපි කතා කරේ සංක්ෂිප්තව කතා කරා අපි ලංකාවේ නියාමනය බැංකුත් ඇතුළුව බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළුව ඔක්කොම සකස් වෙලා තියෙන්නේ කොහොමද? මොන විදිහේද ඒවා ඒ ක්‍රමවේදයන් සකස් වෙලා තියෙන්නේ? කවුද සමෘද්ධි පැත්ත බලන්නේ? කවුද සමුපකාර පැත්ත ගැන බලන්නේ? කවුද විශ්‍රාමයට පරමුදල් ගැන බලන්නේ? කවුද වෙළඳපොළ තරයව කරවන ගැන බලන්නේ? කවුද ඉන්ෂුරන්ස් ගැන බලන්නේ? කවුද අනිකුත් ආයතන ගැන බලන්නේ? මුදල් සමාගම්, කල්බත් සමාගම් සහ බැංකු ගැන බලන්නේ කවුද? අපි කතා කළා මේ වෙනකොට ලංකාවේ ඉන්න සියලුම නියාමකයන් ගැන. ඒතර මේ බැංකු නොවන විශේෂයෙන් ඕන කෙනෙක්ගෙන් මොන හරි ඒගොල්ලෝ නියාමන කාර්යභාරය මොකක්ද කියලා ඇහුවා. ඔක්කොටම කියන්නේ එකයි අපි දැන් too early ඒවා කතා කරනවා. අපි ඉස්සරහ කාලේ කතා කරමු. මොනවද ඒ ඕන නියාමකයෙක්ගේ නියාමන කාර්යභාරය? රෙගියුලේටරි රෝල් එක. රෙගුලේටරි බපසරිය අපි කියන්නේ කැපැසිටි එක මොනවද? ඒගොල්ලන්ගේ මොනවද ඒගොල්ලන්ගේ රෝල් එක කියලා අහුවොත් එකම ඒ කියන්නේ ඒ තමාගේ නියාමනයට පැවරී තියෙන ආයතන පිළිබඳ නියාමන කොන්දේසි පැනවීම, ඒවා අධීක්ෂණය කිරීම, උන්ට බලපත් ලබා දීම, ඒවා අලුත් කිරීම, කලින් කාලට අවශ්‍ය වන්නා වූ සංශෝධන ගෙනීමෙන් ඒවට ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ලබා දීම වෙන්න පුළුවන්, වෙනත් සීමාවන් වෙන්න පුළුවන්. ඒ ආදී දේවල් පිළිබඳ අවශ්‍ය කරන කොන්දේසි පැනවීම. ඔය ආදී වශයෙන් කාරණා කීපයක් තියෙනවා. අපි දීර්ඝව පස්සේ ඒවා කතා කරනවා. right. ඒතර මේ ටික පැහැදිලිද ඔයගලන්ට? up to now clear to you all. up to now clear to you all. right. කියන්න බෑ. yes. කවුද? okay. දෙන්නෙක් රෙස්පොන්ස් කරා 2:44 right okay අනිත් අර තීරණය ඇති තව කෙනෙක් ඉන්න right clear clear all දැන් ඔය විදිහට තමයි අපි සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්නේ ඔය දැන් කතා කරන අවස්ථෙන් හැමදාම වගේ ප්‍රශ්න ඇවිල්ලා තිනවා අඩු වැඩි වශයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න බලනකොට තේරෙයි කොහොමද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මොනවද කතා කරලා තියෙන ආදි වශයෙන් කාරණා ගැන ඔයගොල්ලන්ට තේරෙයි right ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා අපි දැන් මේ විදිහට අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියනවා අපි දැන් තව එකක් අපිට ඉතුරු තියෙන කතා කරන්න පටන් ගන්න අද මේකේ මෙන්න මේක. ඔන්න අපි කියවර මුදල් ව්‍යාපාර පන්ත 2011 අංක 42 ගන්න. මුදල් ව්‍යාපාර පන්ත සහ අනවසර මුදල් ව්‍යාපාරය. මේක PowerPoint එකක්. මේකට අමතරව මේකට Word document එකකුත් තියෙනවා. ඒකත් අපි වෙනම කතා කරනවා. දැන් අපි දැනට අද කතා කරන්නේ මේ PowerPoint එක. right? මේ කතා කරලා ඉවරලා තමයි අර note එක පස්සේ කතා කරන්නේ. right? මේ තියෙන්නේ මේක අපි දැන් කතා කරනවා. මොකද්ද? මුදල් ව්‍යාපාර පන්ත සහ අනවසර මුදල් ව්‍යාපාරයන් Finance Business Act FBA and Unauthorized Finance Business ඒක අපි කතා කරනවා right දැන් බලන්න මේ පින්තූරේ මේක පේනවද හැමෝටම? ඔයාලට පේනවද මේක? right පේනවද? දැන් බලන්න මෙතන මේ මිනිස්සු කියනවා hina වෙලා. right බොහොම සන්තෝෂෙන් ඉන්නේ මෙයා.
දත් එහෙම පෙන්ලා hina වෙලා ඉන්නවා. ඒකට අපි ඒ මොකද hina වෙලා ඉන්නේ? එයාට තියෙනවා මුදල් තියෙනවා, රත්තරන් තියෙනවා, දේපල ඉඩකඩම් නිවාස තියෙනවා, ධනෙ තියෙනවා. එයා සන්තෝෂෙන් ඉන්නේ. සතුටින් ඉන්නේ. එතකොට ඒ වගේ අයට අපි කියන්නේ ඒ අංශයට අපි කියනවා සමාජයේ මූල්‍ය සම්පත් අතිරික්ත අංශය. excess sector of the society. ඒ කියන්නේ මූල්‍ය සම්පත් අතිරික්ත අංශය. ඒකනට යහමින් ඒගොල්ලෝ එදිනෙදා බියදම පියව ගන්නට වඩා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මුදල්, දේපල, වත්කම්, ආදායම් තියෙනවා. ඒගොල්ලෝ happy. They are in happy mood, right? Clear. මෙයා ඉන්නේ බොහොම දුකින්. මෙයා බොහොම කනගාටුවෙන් ඉන්නේ. තේනවනේ එයා ඉන්නේ හැටි. right? එයාට තියෙනවා සිහින. මොනවද එයාට තියෙන සිහින? එයාට තියෙන සිහින තමයි එකක් අධ්‍යාපනය. right? තව එකක් නිවසක්. තව එකක් යන්ත්‍ර සූත්‍ර උපකරණ නැත්නම් ව්‍යාපාරයක් කරන්න මොනවද දියුණු වෙන්න අවශ්‍ය කෙනෙක්. ඒතකොට ඒවට එයාට මුදල් හිඟයි. සහ සම්පත් හිඟයි. ඒතකොට එයා ඉන්නේ බොහොම worried mood එකකින්. දැක්කනේ එයා sad mood එකකින් ඉන්නේ. right? එතන මූල්‍ය සම්පත් හිඟාංශය. අපි මෙහෙම සමාජයේ කොටස් තියෙනවා. excess society excess පැත්තක් තියෙනවා. ඒ වගේම deficit පැත්තක් තියෙනවා. හිඟාංශය. ඒතකොට මේම අංශ දෙකක් තියෙනවා. අඩුවැඩි මේ ඕන රටක ඕන සමාජයක ඔයගොල්ලෝ ගමෙත් එහෙමයි රටෙත් එහෙමයි පළාතෙත් හැමතැනම එහෙමයි. ඔක තමයි සාමාන්‍යයෙන් අපිට පේන්න තියෙන තත්ත්වය. right? දැන් මොකද්ද මූල්‍ය අතරමැදි කරන ආයතන? දැන් අපි එදා මම ඊයේ සතියේත් පැහැදිලි කරා. මූල්‍ය අතරමැදි කරන financial intermediations. banks වෙන්න පුළුවන්, finance company වෙන්න පුළුවන්, leasing company, අනිකුත් මේ non banking financial institutions, all financial institutions including banks. මොනවද කරන්නේ මේගොල්ලෝ? එක අර හැපි මූඩ් එක ඒ වගේ යාගේ වැඩිපුර තියෙන සල්ලි තැම්පත් හැටියට ගන්නවා. ඒතර ඉන්ෆ්ලෝ එකක් තියෙනවා බැංක්ස් පැත්තට තැම්පත් ඩිපොසිට්. ඒ වගේම අර අවශ්‍ය අයට ණය හැටියට ලබා දෙනවා. right lending. ඒතර තැම්පත් ගන්නකොට ඒකට අපි මොටිවේට් කරන්න ඒගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එකක් දෙනවා. right? they can earn more money for investing this money deposits. right? ඉන්වෙස්ට් කළා ඒගොල්ලන් මේකට අනිත් පැත්තට ණය දෙනකොට බැංක් එක earn කරනවා interest income එක earnings. right? normally they borrow to the customers and earn interest from their customers. right? ඒගොල්ලන් මේ අය කරනවා. right? මේකේ මේ picture එකේ ඒගොල්ලන් මේ සමස්තයම මූල්‍ය අතරමැදි කරන්නේ මොකක්ද කියන එක මේකේ හකුල වල තියෙනවා. right? intermediation මේ තියෙන intermediation මේ අතරමැදින් ඉන්න ආයතන මේ අතරමැදින් ඉන්න ආයතන මෙන්න මේ අතරමැදින් ඉන්න දෙපැත්ත සම්බන්ධ කරනවා. right? මේ පැත්ත excess පැත්ත මේ පැත්ත deficit පැත්ත මේ දෙකවල සම්බන්ධ කරනවා. right? මේක තමයි අපි එදා කතා කරේ. right? මූල්‍ය අතරමැදි. right? මේක මූලික ලක්ෂණ මොනවද මේකේ මූලික ලක්ෂණ මේක විස්තර කරලා මම එදත් ඉස්සර කරා දැන් ආයේ වෙලාව ගන්න ඕනේ නැහැ ඒකට. right? ඔකට කාලේ ගන්න ඕනේ නැහැ මම එදත් ඉස්සර කරා. right? හැබැයි මේක දෙයක් තියෙනවා විවිධ පුද්ගලයන්ගෙන් තැන්පතු වශයෙන් ලබා ගන්නා මුදල් වලින් සිය ණය දීමේ සහ ආයෝජනය කිරීමේ ව්‍යාපාර කටයුතු සිදු කරන ලබන බැවින් මේ ව්‍යාපාරය දැඩි අවදානම් සහිත ව්‍යාපාරයක්. high risk business එකක් මේක. මොකද තමන්ගේ සල්ලි නෙමෙයි දෙන්නේ. අනුන්ගේ සල්ලි තැන්පත් වශයෙන් අරගෙන වෙනත් අයට ණය දෙනවා. කියන්නේ තවත් කෙනෙක්ගේ මුදල් අරන් තවත් පාර්ශවයකට ණය දෙනවා. එතන මේගොල්ලෝ බිස්නස් කරන්නේ අනුන්ගේ සල්ලි වලින්. කවුද? Financial intermediaries. So therefore we call these institutions very high risk institutions. එනිසා අපි මේවා බොහොම අවදානම් ව්‍යාපාර කියලා කියනවා. ලෝකේ බොහෝ රටවල් විවිධ විශේෂ නීතීන් මගින් මූල්‍ය අතරමැදි කරන ව්‍යාපාරිකතු නියාමනය ලක් කරනවා. ලෝකේ බොහෝ රටවල් විවිධ විශේෂ නීතීන් මගින් ලංකාව ගත්තා නම් දැක්කනේ ලංකාවේ නීති කීයක් තිබුණාද? මුදල් නීති පනත, මුදල් මේ මොන්ට්‍රියල් ලෝ ඇක්ට් එක, මුදල් ව්‍යාපාර පනත, SEC ඇක්ට් එක, ඉන්ෂුරන්ස් ඇක්ට් එක, සල්පකාර ඇක්ට් එක, සමෘද්ධි සමෘද්ධි පනත, එතකොට EPF ඇක්ට් එක ඊට ආදී ඔය දේවල් තියෙනවා. ඒවා නියාමනය කරන්න ඔය නීති රීති අනපනත් ඇති කළා. ඔයගොල්ලන් දන්නවා ඒක. right? clear. නියාමන ක්‍රමවේද මේවත් ඔයගොල්ලෝ දන්නවා. ව්‍යවස්ථාපිත නීති කියන්නේ අපි කියවපු නීති. ඒ වගේ යට නිකුත් කරන විධාන නීති. අපි ඉස්සරහට කතා කරනවා ඒ ආයතන වලට මොනවද නිකුත් කරන විධාන කියලා. දැන් මේවත් අපි කතා කරනවා මහා බැංකුව මූල්‍ය අධිකාරිය ආයතන වගේ දේවල්. right? ඊළඟට
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය මූලික වශයෙන් පාස් දන්න ආයතන වලින් සමන්විත වෙනවා. ලංකාවේ මූල්‍ය පද්ධතිය සමස්ත මූල්‍ය පද්ධතිය සමන්විත වෙන්නේ මෙන්න මේ ආයතන. මහා බැංකුව මූලික ආයතන Apex institution එක. right? වාණිජ්‍ය බැංකුව. බැංකුව එක බෙදෙනවා වාණිජ්‍ය විශේෂ බැංකුව. අපි ඒ දෙක ගැන කතා කරා ඇක්ට් එකේ කවද තියෙන කියලා. ඒක වෙනසකුත් අපි දන්නවා. මුදල් සමාගම්. අපි දැන් ඒ ගැන ටිකක් කතා කරා. කල්බදු සමාගම්. අපි කතා රක්ෂණ ආයතන. රක්ෂණ කියන්නේ පොඩ්ඩක් අපි කතා කරා. කොළඹ කොටස් සූමාරු සහ ක්‍රියාකාරී ආයතන. Colombo Stock Exchange and other active institutions, right? ආයතන. මේ stock securities and exchange commission එක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ කොළඹ කොටස් සූමාරුව. Colombo Stock Exchange. CSC අරක SCC. ඒ දෙක පටල ගන්න එපා. right? ඒ දෙක පටල ගන්න එපා. මම කියන එක පැහැදිලිද? SCC කියන්නේ Securities and Exchange Commission, right? මේක බෝඩ් එකේ ඇඳලා පෙන්නන ඕගොල්ලන්ට ඒක බලා ගන්න. SCC කියලා අපි කතා කරේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව. ඒක එකක්. SEC, right? SEC. ඒක අපි කියන්නේ SEC කියන්නේ Securities and Exchange Commission, right? ඒක අපි දන්නවා. අපි දැන් කතා කරා. මේ කියන්නේ නේද කොළඹ කොටස් සෝමාරු. කොළඹ Stock Exchange. එතකොට CSC මේක දෙකක් පටල ගන්න එපා. මේක එකක් නෙවෙයි, මේක දෙකක්. මේවා හරියට තේරුම් ගන්න අවශ්‍යයි. Securities and Exchange Commission, Colombo Stock Exchange, right? ඒක අපිට කියන්න ඕනේ. ඒක දෙකක් කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මම ඒක පැහැදිලි කරලා දෙන්න ඕගොල්ලන්ට, right? පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි මේ කතා කරන්නේ මෙතන කොළඹ කොටස් සූමාරු සහ ක්‍රියාකාරී ආයතන. කොළඹ කොටස් සූමාරු Colombo Stock Exchange. දැන් ලංකාවේ තවත් stock exchange තියෙනවද? Candy Stock Exchange, Gold Stock Exchange, Jaffna Stock Exchange, Batty Stock Exchange, Frinco. එතකොට කුරුණෑගල, බදුල්ල, K-Gold එහෙම තියෙනවද? තව stock exchange තියෙනවද? Stock exchange තියෙනවද තව? Tell me. ඔගොල්ලෝ අහලා තියෙනවද තව stock exchange? right. තව අහලා තියෙනවද එහෙම? no. right. ළමයි දන්නෝ. ස්කූල් ලීවර්ස්ලා තේරුම් ගන්න ඕනේ මේක. එහෙම ලංකාවේ තියෙන්නේ කොළඹ ව්‍යාපාර වස්තු සූමාරුව විතරයි. Colombo Stock Exchange. ඇයි? අපේ ආර්ථිකයේ ප්‍රමාණය, අපේ ආර්ථිකයේ දියුණුව සහ අපේ ව්‍යාපාර පරිසරය සහ අපේ ආර්ථික මට්ටම අනුව අපිට තියෙන එක ස්ටොක්. නමුත් සමහර රටවල් තියෙනවා ලෝකේ එහෙම කොටස් සූමාරු කීපයක් තියෙනවා. දැන් නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ්, වොෂින්ටන් ඒ වගේ තියෙනකොට ටෝකියෝ එහෙම නැත්නම් හොංකොං, සිංගප්පූර් ඒ රටවල් තවත් තියෙනවා. එහෙම ගොඩක් තියෙනවා. ස්ටොක් එක්ස්චේන්ජ් තියෙනවා. අර පොඩි රටවල් ඒක එකක් තියෙනවා. නමුත් ලොකු රටවල් වල සමහර දියුණු ආර්ථිකයන් තියෙන රටවල ස්ටොක් එක්ස්චේන්ජ් දෙක තුන තියෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථික ප්‍රමාණය හා දියුණුව අනුව. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන ලංකාවේ තාම තියෙන එක සුරකුම්පත් හුමාරුවයි. ඒක තමයි මෙතන මේ හඳුන්වන්නේ කොළඹ කොටස් හුමාරුවයි. අපි මේවා ගැන වෙනම පාඩම් තියෙනවා. කොළඹ කොටස් හුමාරුව ඇති වුණේ කොහොමද? ඉතිහාසය කොහොමද? වර්ධනය වුණේ කොහොමද? එහෙනම් සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව කියන්නේ මොකද්ද? ඒකේ නීතිමය පසුබිම මොකද? ඒ ආදීසන් දීර්ඝව අපිට ඉස්සරහට පාඩම් තියෙනවා කතා කරනවා අපේ ඉදිරි කාලේ, right? සහ ක්‍රියාකාරී ආයතන කියන්නේ ඔය ස්ටොක් බ්‍රෝකර්ස් අපි අර කිව්ව හුමාරු වෙළඳපොළ අතරමැදි කරන ආයතන, right? ඒ වයින්ුත් මේ මූල්‍ය ක්‍රමයේ සමන්විතයි. දැන් ආර්ථික සාධක අරමුදල් විශ්‍රාම අරමුදල්. දැන් අපි ඒවා ටිකක් බැලුවා. EPF, ETF ආදී. ඒකක බාර, Unity Trust. අපි ඒවා මොනවද කියලා මේ පාඩමක් වෙනම තියෙනවා අපි කතා කරනවා. ඔන්න ඊළඟ තියෙන රජයේ සුරකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳුන්. මෙන්න මේක. Government Securities, Primary Dealers of Government Securities. Primary Dealers, ප්‍රාථමික වෙළඳුන්. කලබල වෙන්න එපා. මේගොල්ලෝ කවුද? මේගොල්ලෝ රෝල් එක මොකද්ද? මේගොල්ලෝ මොනවද කරන්න කියන ඒවා ඉස්සරහට පාඩම් වල තියෙනවා. රජයේ සුරකුම්පත් වෙළඳපොළ කියලා පාඩමක් අපි වෙනම කරනවා ඕගොල්ලන්ට. ඉදිරි කාලේ. ඒකෙදි මේවා අපි සාකච්ඡා කරනවා. ඉතින් විදේශ විනිමය සම්බන්ධ කටයුතු කරන ආයතන. Foreign exchange transaction වලට සම්බන්ධ ආයතන. Exchange dealers ලා ඉන්න පුළුවන්, exchanges ලා ඉන්න පුළුවන්. ඒ ආදි වශයෙන් foreign exchange transaction වලට සම්බන්ධ ආයතන තියෙනවා. ඒවා. ඒ ඔක්කොගෙම තමයි ඕනම රට ලංකාවේ තියෙන ඕනම රටක
මූල්‍ය පද්ධතිය සමන්විත වෙන ලංකාවෙත් එහෙම ලංකාවේ දැන් මහ බැංකුව මූලික ආයතනයි ශ්‍රී ලංකා මහ බැංකුව. දැන් ඉන්දියාවේ නම් ඉන්දියාව කියන්නේ ෆෙඩරල් රිසර්ව් ඔෆ් ඉන්දියා ඉන්දියානු ෆෙඩරල් සංචිත බැංකුව. ඉන්දියානු ෆෙඩරල් සංචිත බැංකුව right. එතකොට පාකිස්තානේ ස්ටේට් බැංක් ඔෆ් පාකිස්තාන් මේවත් ඒකම ඉගෙන ගන්න ඕනේ ස්ටේට් බැංක් ඔෆ් පාකිස්තාන් right. දැන් බැංකර්ස්ලා දැනගන්න ඕනේ මේවා ස්ටේට් බැංක් ඔෆ් පාකිස්තාන් ඉන්දියාවේ sorry මේ පාකිස්තාන නේපාලේ නේපාල් රාෂ්ට්‍ර බැංක් right නේපාල් රාෂ්ට්‍ර බැංක් එතකොට මැලේසියා බැංක් නිගාරා මැලේසියා සිංගප්පූර් monetary authority of Singapore Hong Kong monetary authority of Hong Kong Indonesia Bank of Indonesia Philippines Bank of Philippines ඒ වගේ ඒ හැම රටටම ආවේනික වූ නමක් සහිත මහ බැංකුවක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන මූල්‍ය ආයතන තියෙනවා. ඒවට නීති රීති යනපනක් තියෙනවා. ජපානි Bank of Japan ඇමරිකාවේ American Federal සංචිත බැංකුව ඒ වගේ තියෙනවා. එංගලන්තේ Bank of England ඒ ආදී වශයෙන් තියෙනවා. ඉතින් මේ මොනවාද ඔය මහ බැංකුව වලින් ආසියානු කලාපේ තියෙන ගත්තොත් ඉන්දියාව මුම්බායි වල තියෙනවා. මුම්බායි වලත් තියෙනවා. ඒගොල්ලන්ගේ තව බ්‍රාන්චස් තියෙනවා රට වල. පාකිස්තාන් බැංකුව ඒ වගේම මැලේසියා බැංක් නිකාරා මැලේසියා ඉන්දුනීසියා පිලිපීන් කොරියා හොංකොං සහ ජපාන් ඒ ආදී රටවල මම මහ බැංකුවල මම මහ බැංකුව වැඩ කරන කාලේ මම ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කටයුතු වලට මම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් දෙන්න පුළුවන් සමහර වර්ක්ෂොප්ස් දෙන්න පුළුවන් ඒවට සහභාගී වෙලා තිනවා. ඒ වගේම අපි ඉදිරි අපේ ඒවා මේ පාඩම් මාලාව ඇතුලේ අපි සාකච්ඡා කරනකොට ඒවා තියෙන වෙනස්කම් මොනවද අපේ තියෙන තත්ත්වයන් මොනවද කියලා අපිට ඒ අපේ දැනුමත් අපේ නොලෙජ් එකත් අපිට ෂෙයා කරගන්න පුළුවන්. මෙතන බැංකර්ස්ලා ඉන්නවා. ඒක ඔයගොල්ලන්ට ඒවත් අපිට ඉදිරි කාලේ ෂෙයා කරන්න පුළුවන්. ඒතර මට මම කියන්න උත්සාහ කරේ මෙන්න මේ විදිහට මූල්‍ය ක්‍රමයේ සමන්විත වෙනවා. මේකේ තව ටිකක් ඉස්සරහට තියෙනවා මේවා ආයතන මෙතින් මේවා ආයතන අධීක්ෂණය හා නියාමනය සඳහා බලපෑත්වෙන නීති මොනවද right ඊළඟ තුන්වන වගන්තිය අර කියපු වගන්තිය නිදහස් කිරීම මොන ආයතන නිදහස් වෙන්නේ මුදල් ව්‍යාපාර පන්ති. ඒතර මේවා නිදහස්ත මුදල් ව්‍යාපාර පන්ති බලපත් ලබා ගන්න 74 වන වගන්තිය මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? 73 තැන්පතුවක් කියන්නේ මොකද්ද? බාරකට හැකි තැන්පතු වර්ග මූල්‍ය ආයතන අධීක්ෂණය ආදී වශයෙන් මේකේ කාරණා කීපයක් අපිට කතා කරන්න තියෙනවා. කාරණා කීපන්නේ රාශියක්ම තව තියෙනවා. කතා කරන අපි ලබන සතිය අපිට මම දැන් වෙලාව 3ක් පහ වෙලාව අවසන් දැන්. ඒ නිසා අපි ඊළඟ සතියට අපි කල් දානවා. මතක තියාගන්න අපි මෙන්න මෙතන ඉඳලා කතා කරන්න ඕන මෙතෙන්ට එනකන් අපි කතා කරා. මෙන්න මෙතෙන්ට එනකන් අපි කතා කරා. මෙන්න මෙතන ඉඳලා අපිට කතා කරන්න තියෙනවා. right so now we have discussed and next week we'll continue from here right මෙතන අපිට කතා කරන්න බෑ එහෙනම් අද අපිට කාලය ලැබිලා තියෙන්නේ මෙච්චර නිසා අපිට ඉවර කරන්න වෙනවා ඒ නිසා අපි next week හම්බ වෙමු ඕගොල්ලෝ දැන් මේ ලැබිලා තියෙන notes කියවන්න thank you all කියවන්න සහ තවත් අවශ්‍ය notes මම ලැබෙන්න සල්ලි ලැබෙන්න සලස්වනවා දවස් කීපයකට කලින් right හරි thank you